ඇත්තටම දෙවියන්නනි අපි වහන්සේට මේ මොහොතේදී ස්තුතිවන්ත වෙනවා ස්වාමීන් වහන්සේ. අද දවස අපිට මේ කාලේ වෙන් කළ නිසා ස්වාමීනි දෙවියන්නනි අපි ඔබ වහන්සේට ස්තුතිවන්ත වෙනවා. දේව වචනේ අද හිඟව තිබෙන විට අපිට ඔබ වහන්සේ මේ අවස්ථාව ලබා දීම වෙනුවෙන් ස්වාමීන් වහන්සේ විශේෂයෙන් පාස්ටර් ඩැරලුත් ඒ සිස්ටර් එරින් ඔබ වහන්සේ ආලේප කළා මේ සේවය සඳහා ඔබ වහන්සේ පාවිච්චි කරන නිසා ස්තුතිවන්ත වන අතර ස්වාමීනි වහන්සේගේ මුඛයේ උන් පිට තබනු මැනව ස්වාමීන් වහන්සේ අද වචනේ කතා කරන විට ස්වාමීන් වහන්සේ ස්වාමීනි අපේ හදවතට ඒක දැනෙන්න සලස්සන්න ස්වාමීන් වහන්සේ. ඒ ප්‍රේමෙන් කතා කරන හැම වචනයක් පාසා ස්වාමීන් වහන්සේ අපේ හදවත ස්පර්ශ කළා. ස්වාමීනි ඔබ වහන්සේට දිනපතා ලං වෙන්න, විටින් විට ලං වෙන්න ඔබ වහන්සේ අද දවසේ අපිට ආශිර්වාද කරන්න ස්වාමීනි. මේකට සම්බන්ධ වෙයි තිබෙන හැම කෙනෙක්ම ඔබ වහන්සේගේ හස්තයට බාර කරනවා සහෝදරයන්. ස්වාමීනි ඔබ වහන්සේගේ කරුණාව උන්ට දක්වන්න. ස්වාමීනි මේ ගැඹුරු අධ්‍යයනය කරලා ස්වාමීන් වහන්සේ මේ සූදානම වහන්සේගේ පැමිණීමට අපිට සූදානම් වෙන පිණිස අපි හැම කෙනෙක්ම ස්වාමීන් වහන්සේ අපි සූදානම් කරන පිණිස වහන්සේ අපිට අවශ්‍ය මඟ පෙන්වීම දෙන්න ස්වාමීන් වහන්සේ. අපිට ඒ සඳහා විශාල කරුණාවක් ඔබ වහන්සේගෙන් අවශ්‍යයි අද දවසේ ස්වාමීනි. දිනපතා ඒක අවශ්‍යයි ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ හැර වෙන කෙනෙක් නෑ අපිට පිහිට වෙන්න ස්වාමීනි. දැන් අපි එකිනෙකා ඔබ වහන්සේගේ හස්තයට බාර වෙනවා. ඔබ වහන්සේගේ කරුණාව තුල බාර වෙනවා. ස්වාමීනි දැන් ප්‍රඥාව නිදහස් කරන්න. ඔබ වහන්සේගේ ආලේපය නිදහස් කරන්න. යේසුස් වහන්සේගේ උතුම් වූ නාමයෙන්. ආමේන්. ආමේන්. දැන් මම මේ අල ටොපික් එකට දාලා තියෙන එසේකියල් 37 හැබැයි මම හැම සැරේම ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ කරනවා. ඒ කරන්නේ මේ ඉන්ට්‍රොඩක්ෂන් එක ඒකට unrelated to the subject. කියන්නේ මේ කරන මාතෘකාවට සමහරවිට සම්බන්ධ නැහැ. මම මේ ඔක්කොම උත්සාහ කරන්නේ අපි යේසුස් වහන්සේගේ නැවත ඊමට ලෑස්ති වීමට. තේරෙනවද? අපි අර උන්වහන්සේ ඉන ස්ථානයේ ලෑස්ති වෙන්න. දැන් මේ උගක් කරනකොට අපි මොකද කරන්නේ? මේ ඉන්ට්‍රොඩක්ෂන් එකක් වගේ අර හදවතේ තියෙන හදවත පුළුම් මේ ඉන්ට්‍රස්ටඩ් එක ගන්න කියලා කියන ආසාව වෙලා ඒ කියන තව ගැඹුරට සොයා බලන්න කියලා. ඒක හරියට මට මතකයි අපේ රුවන්ගේ වෙඩින් එක තියෙනකොට අපි එයා ලස්සන හෝල් එකක ගත්තේ. ඉතින් ඒ හෝල් එකෙන් කේටරින් උත් කළා. ඒගොල්ලෝ කෑමත් එතනින්ම සැපුවා. ඒ සැපුවම අපිට එන්නේ කිව්වා මේ ඒක ටේස්ට් කරලා බලන්න. ඒක සාම්පල් කරලා බලන්න. ඒකට රුවන්ගේ පේරන්ට් කියන්නේ එරිනුයි මමයි. එතකොට මේ ඩිනිස් රුවන් විවාහ චෙක් කරලා යාගේ අම්මත් ආවා. ඉතින් අපි ඔක්කොම ඒගොල්ලෝ ඒ තැන තියෙන ඔක්කොම තියෙන මෙනු එකේ පොඩ ඒක මේසෙක ගෙනත් තිබ්බා අපිට කාලා බලන්න කියලා. තේරෙනවද? ඉතින් ඒ කාලා බලලා කිව්වා දැන් මේ කෑම තමයි ඔක තෝරගන්න මේ එක කෑම වලට ප්‍රයිසස් දීලා කිව්වා මේ ප්‍රයිසස් තියෙන්නේ ඔයගොල්ලෝ තෝරගන්න කියලා. ඒ වගේ මම කරන්නේ ඇපිටයිසර් එකක් විතරයි. ඒකල අර උලම් එක ඩිරෙක්ෂන් එකට අරිනවා ඒ ගැන තව ගැඹුරට හොයලා බලන්න කියලා. ඊටමත්ම වැදගත් දෙයක් තමයි දෙවියන් වහන්සේගේ වචනය කරනකොට අපි ඉස්සෙල්ලා මේ වචනය තුළ ජීවත් වෙන්න උත්සාහ කරනවා. සම්පූර්ණ උත්සාහ කරනවා. මොකද ඒ සංසි කිව්වා වහන්සේ කරන්නත් උගන්වන්නත් පටන් ගත්ත දේ අපි දිගටම කරන්න කියලා. ඉතින් දෙවියන් වහන්සේගේ වචනේ ඵලදරිය නිරන්තරයෙන්ම ඵලදර කියන්නේ fruit that remain gained on නම් අපි ඉස්සෙල්ලා මේක ජීවත් වෙලා ඊට පස්සේ ඒක අපි ගැන ඉගෙනීම කරන්න ඕනේ. දැන් අපි ඉක්‍රාර කියනවා හුඟක් වෙලා අපි රැප්චර් ගැන කතා ගැනීම කතා කරනවා right. දැන් මේ තීරණය ගන්නේ යේසුස් වහන්සේ නෙමෙයි. පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ තමයි අපි සේවය කරන්නේ පියාණන් වහන්සේට. කියන්නේ උදාහරණයක් එලිතරව පුතේ 1:5 සිට 6 දක්වා අපි සේවය කරන්නේ පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ තමයි අපේ මට්ටම තෝරගන්නේ. මෙයාට ගම් 5ක්, මෙයාට ගම් 10ක්, මෙයාට එකපාරක්, එතකොට මෙයාට රටක්, මෙයාට රාජධානියක්, මෙයා යේසුස් වහන්සේගේ මනමාලිය. අනේ ඒ විදිහට තනතුරට තෝරගන්නේ පියාණන් වහන්සේ. දැන් උදාහරණයකට හොඳ උදාහරණයක් තමයි යේසුස් වහන්සේ ඊසාක් ඒ කියන්නේ අබ්‍රහම්ගේ පුතු ඊසාක් ආපුම ඉතාමත්ම උන්වහන්සේගේ සැලැස්මේ වැදගත් මිනිසෙක්. ඒකේ හින්දා යාම තෝරගත්තේ කවුද? පියාණන් වහන්සේ. ආබ්‍රහම්ගේ සේවකයටයි ඉන්ස්ට්‍රක්ෂන්ස් උපදෙස් දුන්න කොහොමද තෝරගන්නේ කියලා අපිට පොතේ 24ට ගියාම පේනවා. ඒ වගේ අන්තිමටම තෝරගන්නේ පියාණන් වහන්සේ. ඒකින්ද මම කියනවා be in his good books. right? God the Father එක shape එකේ ඉන්න ඕනේ. එයාව සන්තෝෂ කරමින් එයාගේ කැමැත්ත කරමින් ඉන්න ඕනේ.
අනිත් එක එයා තෝරගන්නේ අඥාන කන්‍යාවක් නෙමෙයි. එන කොච්චර ලස්සන වුණත් භාර්යාව හරි මෝඩ ස්ත්‍රියක් නම් හරි අමාරු ජීවත් වෙන්න නේ කොච්චර ලස්සන වුණත්. right? ඒකින්ද දෙවියන් වහන්සේ තෝරගන්නකොට බයිබලයේ කියලා තියෙනවා අපි දන්නවා කන්‍යා 10 දෙනාගේ උපමාවෙත් කියලා තියෙනවා ඥානවන්ත නෙමෙයි ඥානවන්ත කන්‍යාවක් තමයි උන්වහන්සේ සොයාගන්නේ කියලා. දැන් ඒ කියන්නේ ඥානවන්ත කන්‍යාව කියන්නේ රජ කෙල්ලේ කෙනෙක් වගේ හැසිරෙන එක්කෙනෙක්ව. දැන් අපි හිතමු සාමාන්‍ය ස්ත්‍රියක් රජ කෙනෙකුගේ දැන් ක්වීන්ගේ පුතෙක් නැත්තම් මුණුපුරෙක් සාමාන්‍ය ස්ත්‍රියක් බඳින්න ගියාම එයාට ඒ ස්ත්‍රියට උගන්වනවා රොයල් එටිකට්ස්. කොහොමද රජ පරම්පරාවේ රජ පවුලේ එක්කෙනෙක් කොහොමද හැසිරෙන්නේ කියලා. එයාට බෑ මේ සාමාන්‍ය මිනිස්සු වගේ හැසිරෙන්න. එයාට ඒව කියලා දෙනවා. ඉතින් අපිට කියනවා හිතෝපදේශයේ 25:2 කියනවා කාරණයක් සංගවත් ලැබීම දෙවියන් වහන්සේගේ ගෞරවය. කියන්නේ දෙවියන් වහන්සේගේ වචනේ ගැඹුරු දේවල් සංගවලා තියෙන්නේ. දෙවියන් වහන්සේගේ වචනේ ගැඹුරු දේවල් සංගවලා තියෙන්නේ. සංගවා තිබේ දෙවියන් වහන්සේගේ ගෞරවයක්. රජුරුවන්ගේ ගෞරවය නම් ඒ කාරණයන් සොයා ගැනීමය. දැන් යේසුස් වහන්සේ ආපුම රජුරුවන්ගේ රජුරුව. ඒ කියන්නේ රජුරුව ඉන්නවා යාගේ යටතේ. එක රටවල් පාලනය කරමින් රජුරුවෝ ඉන්නවා යා තමයි රජුරුවන්ගේ රජුරුව. ඉතින් අපි රජුරුව වගේ හිතන ස්ථානයකට එන්න ඕනේ උන්වහන්සේගේ මනමාලිය වීම පිණිස. right? දැන් බාන මම පස්සේ ජෝසප්ගෙන් උදාහරණයක් ගන්න. ඉතින් ඒකින්ද කියනවා මේ රජුන්ගේ ගෞරවය නම් මේ කාර්යසෝය කියන්නේ මේ තේරෙන්නේ නැති ස්ක්‍රිප්චර් එකක් දැක්කම අපි ඒක රජ කෙනෙක් වගේ හිතන කෙනෙක් නෑ මේක මම තෝරන් ගැනීම අවශ්‍යයි කියන එක ඒක යාර දින්ද අපි හුඟක් කරලා මොනවද කියන්නේ අපි අර පුතේ කියවන්නේ අපි දානියල්ගේ පුතේ සමහර දේවල් අපිට තේරෙන්නේ නැහැ අපි ඒක කියවන්නේ නැහැ කියලා පැත්තක දානවා. ඒ මොකද දන්නවද? අපි රජ වෙනෙක් වගේ නෙවෙයි හිතන්නේ. ඉතින් ඒ කෙනාට දෙවෙනි වංශ බලන් කියනවා ඔයාට බෑ අර යේසුස් වහන්සේගේ මනාලි වෙනුවට ඒකින්ද ඔයා ලොකු රිස්ක් එකක් ගන්නවා රැප්චර් එකේ. මොකද රැප්චර් එකේ කියන්නේ මේ ඥානවන්ත කන්‍යාවන් කියලා. right? ඒකින්ද ගැඹුරු එලිදරව් සාමාන්‍යයෙන් කැෂුවල් විදිහට බයිබලයේ කියන එක්කිනාට ඒක තේරෙන්නේ නැහැ. එයා දෙවියන් වහන්සේ සලකන්නේ අඥාන කන්‍යාවක් හැටියට. ක්‍රිස්තියානි ආගම අනිත් ධර්ම සහ අනිත් ආගම් වලට වැඩිය හුඟක්ම වෙනස්. දැන් හුඟක් මේ හුඟක් ආගම් වල හුඟක් ඇදහිවල හොයන්නේ මොනවද? නරකාදියෙන් එළියට එන එක නේද? කොහොමද නරකාදියට යන්නේ නැතුව ඉන්න එකයි ඒගොල්ලන්ගේ පළමු පරමාර්ථය. දැන් මුස්ලිම් මිනිස්සෙක් අත්තත් එයා කියනවා නරකාදියට යන්නේ මේ විදිය අය හොඳ ලෝකෙට යන්නේ මේ විදියයි කියලා. ඒගොල්ලන්ගේ අන්තිම ඉලක්කය ස්වර්ග රාජ්‍ය. ඒගොල්ලන්ගේ ස්වර්ග රාජ්‍ය යන එක කියනවා. නමුත් අපේ ක්‍රිස්තියානි කාරෝ හැටියට අපේ ඒක නෙමෙයි අන්තිම ඉලක්කය. ඒක පටන් ගැනීම පමණයි. අපේ අන්තිම ඉලක්කය ආවම රජ පවුලකට ඇතුළත් වෙන එක. රජුන්ගේ පවුලට අපි ඇතුළත් වෙන එක. යේසුස් වහන්සේ සමග රජ කිරීමට, යේසුස් වහන්සේ සමග සම උරුමකාරයෙක් වීම පිණිස. අන වෙනත් ආගම් වල අපිට සම උරුමකාරයෙක් වෙන්න බෑ. කොහොම හරි හේරවන්න කරලා රිංග ගන්න එක තමයි මුළු ඒගොල්ලන්ගේ ආගම් පොතේම සටහන් කරලා තියෙන්නේ හෙවන් එකට යන විදිය විතරයි. නමුත් අපිට උන්වහන්සේ ඒට වැඩිය දුර යන්න දීලා තියෙනවා. ඒකින්ද අපේ අභිලාෂයමත ඇස්පිරේෂන් එක අපේ ගැඹුරු ආසාව තියෙන්න ඕනේ දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමටත් ඒ ප්‍රේමය විතරක් නෙවෙයි පියාණන් වහන්සේ සන්තෝෂ කිරීමටත් පියෙක් දෙමව්පියෙක් දරුවෙක් දිහා බලලා හිතන්නේ මොනවද මේ දරුවා ඉහළටම යනවා නම් හොඳයි කියලා. එහෙනම් පියාණන් වහන්සේගේ තුළ අපි උන්වහන්සේ තුළ තියෙන අප වෙනුවෙන් තියෙන ආසාව තමයි අපි උසස්ම මට්ටමට යන එක. ඒක තමයි යේසුස් වහන්සේගේ මනමාලිය වීමට කියලා. දැන් යේසුස් වහන්සේගේ මනමාලිය වීමට අපි යේසුස් වහන්සේව තෝරගන්න ඕනේ. දැන් හස්බන්ඩ් කෙනෙක්ට වයිෆ් තේරෙන්නේ නැත්නම් වයිෆ්ට හස්බන්ඩ් තේරෙන්නේ නැත්නම් ඒගොල්ලෝ ඉක්වලි යොක් නෑ. ඒ විවාහයේ ප්‍රශ්න තියෙනවා.
ඉතින් අපි සම්බන්ධ වෙන්න ඕන නම් අපි මේ යේසුස් වහන්සේ කියන එක්කිනාව හොඳට දැනගන්න ඕනේ. දැන් එලිතරව පුතේ 19 13 කියනවා තවද උන්වහන්සේ ලේසුන් ලැබු වස්ත්‍රයක්ද පැන්ද සිටියේ. right? උන්වහන්සේගේ නාමය දෙවියන් වහන්සේගේ වාක්‍යානුවයි කියනු ලැබේ. His name is called the word of God. ඉතින් අපි යේසුස් වහන්සේට කිට්ටු වෙන්න ඕන නම් යේසුස් වහන්සේට ඉන්ටිමේට්ලි සම්බන්ධ වෙන්න ඕන නම් මේ word of God ගැන අපි දැනගන්න. උන්වහන්සේගේ චරිතය, යේසුස් වහන්සේ කියන්නේ කවුද? යේසුස් වහන්සේ ආස මොනවටද? යේසුස් වහන්සේ අකමැති මොනවටද? යේසුස් වහන්සේ ප්‍රීතිවන්ත මොනවටද? ඒ සියලු දේම සංගවලා තියෙන්නේ උන්වහන්සේගේ වචනය තුළ. නමුත් මේක නොමිලේ එන දෙයක් නෙමෙයි. රැප්චර් එක ෆ්‍රීබී එකක් නෙමෙයි. රැප්චර් එක ෆ්‍රීබී එකක් නෙමෙයි. යේසුස් වහන්සේට කිට්ටු වීම ෆ්‍රීබී එකක් නෙමෙයි. ෆ්‍රීබී කියන්නේ මොනවද? ඔය නිකන් දෙන්නේ. දැන් අපි හිතමු සමහර විට ළමයිගේ බර්ත්ඩේ එක තියෙනවා නම් එයා ඒ බර්ත්ඩේ එක දවස්වල සන්ඩේ ස්කූල් එකට එනවා ලොකු ලොලිස් බෑග් එකක් අරගෙන. අරගෙන ඇවිල්ලා ඔක්කොටම නිකන් දෙනවා නේද? ඔක්කොටම නිකන් දෙනවා. ඒ වාගේ මේ යේසුස් වහන්සේගේ මනමාලිය වීම එතකොට මේ රැප්චර් එක කියන එක ෆ්‍රීබී එකක් නෙමෙයි. යේසුස් වහන්සේට කිට්ටු වීම, යේසුස් වහන්සේ ගැන දැන ගැනීම, යේසුස් වහන්සේ කියන විදිහට ජීවත් වීම පහසු දෙයක් නෙමෙයි. ඉතින් ඒකින් තමයි ලූක් 23 කියනවා උන්වහන්සේ සියල්ලන්ට කතා කොට යමෙක් මාගේ පස්සේ එන්න කැමති නම් ඔහු තමාගේම ආශා වලකාගෙන දවස්පතා තමාගේ කුරුසිය රැගෙන මා අනුව ඒවා. right? දැන් පවුල් ගැලවිලා පළමුවෙනි දවසේදීම ඇවිත් මට වහන්සේ ගැන දැනගන්න ඕනේ. මට වහන්සේට කිට්ටු වෙන්න ඕනේ. Who are you Lord? වහන්සේ කවුද? right? ඒ කියන්නේ අකිව මම ඔයා ගැන දැනගන්න ඕනේ කියලා. ඊට පස්සේ තමයි හැවේ what do you want me to do for you කියලා. මම බොහොමින් කුමක්ද කළ යුත්තේ කියලා. දැන් මේ පවුල් හැවුවා දෙවියන් වහන්සේ කියන්නේ කවුද කියලා. ඉතින් අපි Proverbs හිතෝපදේශයේ 25:2 කිව්වා ගැඹුරු කාරණා සංගවලා තියෙන්නේ කියලා. දැන් මේවට කියනවා මිස්ට්‍රීස් කියලා. පවුල් මේවා එළියට ගත්තා. තේරෙනවද? උන්වහන්සේ අපිට කියනවා ඒව එළියට ගන්න කියලා. පවුල් ඒ වාගේ. ඒතකොට දැන් දෙවෙනි කොරින්ති 12:7 කියනවා තවද ඒ එළිදරව් කිරීම වල අතිශය උතුම්කම කරන්න කොටගෙන පමණට වඩා උසස් නොවන පිණිස මට පහර දීමට සාතන්ගේ දූතයෙකු වැනි වූ උලක් මාගේ මාංශෙහි මට දෙන ලද්දේ. ඒ පමණට වඩා මා උසස් නොවන පිණිසය. මොකද මේ ගැඹුරු තුලට යන්න ඕන නම් අපි යටහත් වෙන්න ඕනේ. දෙවියන් වහන්සේගේ ගැඹුරු දේවල් උන්වහන්සේ දෙන්නේ යටහත් අයට. යෙසායා පොතේ 66:2 කියනවා උන්වහන්සේ ගැඹුරු දේවල් යටහත් අයට. ඉතින් කියනවා ඉන්සින් කියනවා and lest I should be exalted above measure. Mama දුක් වීම නොවන පිණිස because of the abundance of revelations. දෙවියන් වහන්සේ යාට ගැඹුරු දේවල් බොහෝ දේවල් පෙන්වා දුන්නා. දුන්නා ඊට පස්සේ යාට මේ පිණිස යාව thorn in the flesh. Revelation thorn in the flesh was given to me, a messenger of 7 to buffet me. කියන්නේ අපි පීඩාවලින් යනකොට අපි යටහත් වෙනවා. පීඩාවලින් යනකොට යටහත් වෙනවා. ඒ චීන සභාවේ අන්ඩර්ග්‍රවුන්ඩ් චර්ච් එකට ගියොත් ඔයාලට හම්බ වෙන සමහරට පාස්ටර් 1 මිලියන් සෙනග ඉන්න පුළුවන් යකි සභාවේ. නමුත් හරිම යටහත් මිනිස්සු. ඉහළට යන්න ඒගොල්ලෝ පුළුවන් තරම් යටහත් වෙනවා. ඉතින් අපි මොනවද කරන්නේ සාමාන්‍ය බයිබලයේ කියනවා මට ඒ පදය සංකීර්ණ වැඩි, ඒක too complicated, ඒක හරිම අමාරුයි. මේ මගේ ඉන්න තත්ත්වය හැටියට මේ බයිබලයේ ගැඹුරු දේවල් සොයනවට වැඩිය හොඳයි මම ඒ කාලය අර වටේ ඉන්න සෙනගව ගලව ගන්න, දෙවියන් වහන්සේ ගැන දන්නේ නැති අයට දෙවියන් වහන්සේ ගැන කියලා දෙන්න. මේ ගැඹුරු දේවල් වලට මට අවශ්‍ය නැහැ. මම ඒක වඩා හොඳයි කියලා මම හිතනවා කියලා තියෙනවා. නමුත් උන්වහන්සේගේ වචනේ කියනවා ගැඹුරු දේවල් සොයන දේ රජුරුවන්ගේ කාර්යය කියලා. ගැඹුරු දේ සොයන දේ රජුරුවන්ගේ කාලය කියලා. අපි සමහරට එම කියනවා නේද? නමුත් දෙවියන් වහන්සේ කියනවා පූජාවට වඩා කීකරුකම හොඳයි කියලා. ඒ කියන්නේ අපි නෙමෙයි තීරණය කරගන්න ඕනේ
මම කොහොමද දෙවියන් වහන්සේ සේවය කරන්න කියලා. දෙවියන් වහන්සේ තීරණය කරන්නේ මම කොහොමද දෙවියන් වහන්සේට සේවය කරන්න කියලා. right? පළවෙනි සෑමුවෙල් 15:22. අපි බලමු යේසුස් වහන්සේ. දැන් යේසුස් වහන්සේත් වටේ බොහොම දුප්පත් අය හිටියා. උන්වහන්සේ කියන දොන්නන්න හිටියා. නමුත් අපි බලමු යේසුස් වහන්සේ කොහොමද පියාණන් වහන්සේට කීකරුව ජීවත් වුණේ කියලා. සුද්ධ වූ යොහන් 5:19 බෙවින් යේසුස් වහන්සේ උත්තර දෙමින් සැබවක් නුඹලාට කියමි. පියාණන් වහන්සේ යමක් කරනවා පුත්‍රයා දක්නේද ඒ දේ මිස තනියම කිසිවක් කරන්නට ඔහුට බැරිය. මක් නිසාද ස්වාමින් වහන්සේ යමක් කරන සේක්ද පුත්‍රයාත් ඒ දේ එසේම කරන්නේය. දැන් අපිට කාරණා දෙකක් දැන් එකක් ගැඹුරු දේවල් හොයන්න ඕනේ රජකමේ උන්වහන්සේගේ පෞල් සම්බන්ධ වීමේ ආශාවක් තියෙනවා නේද? දෙවෙනි කාරණාව තමයි අපි කිසිම දෙයක් අපි තීරණය කරගන්නේ නැහැ මොනවද කරන්න කියලා. නමුත් පියාණන් වහන්සේ කියන දේ පමණයි මම කරන්න කියලා. එයා කියනවා son can do nothing of himself. අපි දෙන්න ස්ථානයකට මට කිසිම දෙයක් කරන්න බෑ. පියාණන් වහන්සේ මට කරන්න කියලා කියන දෙයක් පාඩම්. පොයින්ට්ස් දෙකක් බැලුවා අපි. right? ගැඹුරු දේශවීම පියාණන් වහන්සේ කරන දේ විතරයි අපි කරන්නේ. right? අපි දැන් අපි බැලුවොත් ගිය සුමානේ අපි බැලුව මේ දවස්වල පියාණන් වහන්සේ හරි බිසි. වැඩ ගොඩාක් තියෙනවා පියාණන් වහන්සේට. ඒ පියාණන් වහන්සේ කරන වැඩවල මැද කරන එක ගොඩක් ගැන අපි ගිය සුමානේ කල්පනා කරලා බැලුවා. ඒ මොකද්ද? අවුරුදු 2000කට පස්සේ ඊශ්‍රායල් සෙනඟ ගේනවා. ඒ රටට අන දෙනවා මෙහෙම ශාස්ත්‍රික වෙන්න ඕනේ කියලා. එහෙනම් දැන් මේ දවස්වල දෙවියන් වහන්සේ කරන එක විශාල කාර්යයක් තමයි ඊශ්‍රායල් සෙනඟ මුළු ලෝකෙම විශ්වයින් ඊශ්‍රායල් සෙනඟ ඊශ්‍රායල් දේශය විතට ඇදලා ගන්න එක කාර්යයක්. හොඳ. ඒ ගේන කාර්ය ඊජිප්ත් වලින් නික්මයාම පොතේ ඊජිප්ත් වලින් ආපු නික්මයාමට වඩා හාස්කමෙන් සහ බලයෙන්ුත් වැඩි කියලා බයිබලයේම අපිට කියනවා. දැන් මම සම්පූර්ණයෙන්ම විශ්වාස කරනවා අපි දෙවියන් වහන්සේ අපි ඉදිරියේ තියලා දේ ගැන අපි හරි කැපවීමකින් සේවය කළ යුතුයි. දැන් අපි දෙවියන් වහන්සේ වැඩ කුඩා සභාව පාර දීලා තියෙනවා. ඒ සභාවට සම්පූර්ණයෙන්ම කැප වෙලා සේවය කරන එක ඉතාමත්ම අවශ්‍යයි. දෙවියන් වහන්සේ රැකියාවක් කරනවා නම් ඒ රැකියාව සම්පූර්ණ කැපවීමෙන් කරන එක අවශ්‍යයි. ඒ කරන ගමන් අපේ ෆෝකස් එක අපේ අදහස තියෙන්නේ පියාණන් වහන්සේ මොනවද කරන්නේ මේ දවස්වල. එතකොට පියාණන් වහන්සේ මට මොනවද කරන්න කියන්නේ? මගේ මේ long term දෙවියන් වහන්සේ මට මොනවද කියන්න කියන එක අපි තිස්සෙම කල්පනාවේ තියන් ඉන්න ඕනේ. ඒකට උදාහරණයක් තමයි ජෝසප්. දැන් ජෝසප් පොටිෆර් ගෙදර ඉන්නකොට යා හරි කැපවීමකින් වැඩ කළා ජෝසප් මේ පොටිෆර් ගෙදර. ඊට පස්සේ සිරේ දාපුවම කැපවීම වැඩ කළා. ඒ වැඩ කළාට යා මේ වහල් සේවකෙක් විදිහට නෙමෙයි හිතුවේ. එයාගේ thinking එක තිබුණේ වහල් සේවකෙක් හැටියට නෙමෙයි. ඒ මත හිරගේ ඉන්න මිනිහෙක් හැටියට නෙමෙයි එයාගේ thinking එක තිබුණේ. එයාව පාරාව ගාවට ගෙනාපුවාම පාරාවට එයා සිහිනේ තේරුම් කරලා දීලා ඊට පස්සේ පාරාවට කා පාරාව රජුරෝනේ ඔයාගේ බිස්නස් ඔයාගේ ජොබ් එක මේ විදිහට කරන්න ඕනේ කියලා සම්පූර්ණම ඇඩ්වයිස් දුන්නා පාරාවට කොහොමද රාජමාලිගාව ඒ ප්‍රොජෙක්ට් එක රන් කරන්න කියලා. ඊට පස්සේ පාරාව බැලුවා මට ඉන්න ලොකු මිනිහටත් බෑනේ මෙච්චර නුවණ නැහැ නේ කියලා. ඒ මොකද ජෝසප් අර පොඩි වැඩේ කරන ඉන්න ගමන් එයා පියාණන් වහන්සේට සවන් දීගෙන හිටියා. දැන් ජෝසප් කුඩාව හිතන්න පොඩි මිනිහෙක් නම් එයා හිතන්නේ යා ස්වාමීන් වහන්සේ මට දෙවිදිනි පොටිෆර් ගේ බලා ගන්න මම පොටිෆර් ගේ හොඳට බලා ගන්නවා. ඒක තමයි මගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ කියලා. ඊට පස්සේ හිරේ දාපුවා දැන් මගේ සම්පූර්ණ අවධානය තියෙන්නේ මම හිරේ ඉන්න එක අර මගේ ඉස්ලාමයට දෙන්නෙක් ඉන්නවා ඒ දෙන්න බලා ගන්න එක කියලා. ඒ විදිහට හිතුවා නම් එයාව පාරාව ගාවට ගෙනාපුවා සමහර විට එයාට ස්වප්නේ තේරුම් ගන්න දෙන්න පුළුවන් වෙන්න ඉඩ තියෙනවා. නමුත් එයාට බැරි වෙනවා පාරාවට ඇඩ්වයිස් කරන්න මේ කොහොමද කරන්න කියලා. ඒ ස්ථානයේ වුණා නම් සමහර විට එයා සුළුවෙන් හිටන්න පටන් ගත්තා නම් සමහර විට අවුරුදු 7ක ෆෙමින් එක දවස් සාගත කාලේදී මුළු ලෝකෙම සෙනඟ විශාල ගණනක් ආ කාලේ මැරෙන්න ඇති. දැන් අපි ආමනවශ්‍ය විදියට අපි මෙහෙම සුළුවෙන් හිතුවොත් කවදා හරි ආ කාලේ විශාල සෙනඟ ගණනාවක් දෙවියන් වහන්සේ තුළට ඒම
වලකින් දෙඩ තියෙනවා. තේරෙනවද කියපු දේ? තේරෙනවද පාස්ටර්ලා අනිත් කියනවා thumbs up දාන්න කියලා thumbs up එකක් දාලා කියන්නේ අපි ඕනට වැඩි සුළුවෙන් හිටියොත් ජෝසප් සුළුවෙන් හිටියානම් අර සාගත අවුරුදු 7 සාගතේ කොහොමද කරන්න කියලා යාට ඇඩ්වයිස් දෙන්න බැරි වෙනවා. සමහර විට විශාල ජනතාවක් ඒ නිසා අකාලේ මැරෙන්න ඉඩ තියෙනවා. තේරෙනවද? දැන් අපි නැවත උපාදේ ලැබුවාම එල්දරොප් දෙකේ 5-6 දක්වත් කියනවා අපි ආපම priest and king. අපි පූජකයෝ සහ රාජකයෝ. priest කියන්නේ servant. යේසුස් වහන්සේ ආපම servant king. ඒ වගේ අපි ඒ බැලන්ස් එක තියාගන්න ඕනේ. පූජකයෝ හැටියට, සේවකයෝ හැටියට, මිනිස්ටර්ස්ලා හැටියට අපි සේවය කරන්න ඕනේ මිනිස්සුන්ට. ඒ වගේම අපි හිතන්න ඕනේ රාජ කෙනෙක් හැටියට. priest and kings. දැන් පේතෘස් ඒක කළා. ආපම පොඩි මාළුවල්ල මනුස්සෙක්. ඒකින්ද බයිබලයේ ගැඹුරට යන්න අවස්ථාවක් ලැබුණොත් ඒක සුළු කරන්න එපා. තේරෙනවද? අද අපි මම YouTube වල බලලා තියෙනවා, හැමතැනම බලලා තියෙනවා. අපිට අද ගැඹුරු පණිවිඩයක් ලේසියෙන් ලැබෙන්නේ නැහැ. කොහොමද කතා කරන්නේ ගැලවීම ගැන, සුවවීම ගැන, ප්‍රොස්පෙරිටි ගැන, ওই විදිහේ දේවල් තමයි කතා කරන්නේ. අද ගැඹුරු දේවල් ගැන අපි වැඩි කතා කරන්නේ. අපිට නිදහස නැහැ. අපේ තෝරා ගැනීම අපි මොනවද දෙවියන් වහන්සේට කරන්න කියලා අපි කරන එකේ අපිට නිදහස නැහැ. right? දැන් අපි තව උදාහරණයක් බලමු. යේසුස් පියාණන් වහන්සේ සුද්ධාත්මයන් වහන්සේ එවුවනේ ක්‍රියාපොතේ 1:8 පොරොන්දු දුන්නා. ක්‍රියාපොතේ 2 ආවා. දැන් ඒ එව්වේ කාටද? සාමාන්‍ය මනුෂ්‍යයන්ට. එනකොට කිව්වේ නෑ දැන් ඕගොල්ලෝ පොඩි මිනිස්සුනේ. ඒකින්ද මම ඕගොල්ලන්ට පොඩි බලයක් දෙන්නම්. ඕගොල්ලෝ පොඩි මිනිහෙක් 4-5 ඕගොල්ලෝ පුළුවන් විදියට සෙට් එක මේ රැස් කරගන්න කිව්වේ නෑ. මේ පොඩි මිනිස්සුන්ට දෙවියන් වහන්සේ මොනවද කිව්වේ? නමුත් සුද්ධාත්මයන් වහන්සේ නුඹලා කෙරෙහි පැමිණි කල නුඹලා බලය ලබන්නෝවිය. එවිට නුඹලා යෙරුසලමෙහිද, මුළු යුදෙහිද, සමාරියෙහිද, පොළවේ සීමාව දක්වාද මාගේ සාක්ෂිකාරයෝ වන්න වූයයි කීසේක. දැන් පේතෘස් වාද කරන්න කියන්නේ මොනවද මේ දෙවියන් වහන්සේ අපිට කියන්නේ? මේ අපි මාළුකාරයෝ, අපි මේ සුංගම්මාය කරන අපි පොඩි මිනිස්සුනේ. අපි ඒ විතරක් නෙමෙයි මේ දැන් බලන්න අපිට කහන්න බලන් ඉන්නවා. වැව හොරගම් කළා කියලා අපිට බොරු ඡේදනා ගෙනලා තියෙනවා. මොනවද මේ කියන්නේ? මුළු ලෝකෙටම ගෙනියන්නේ කියලා නෑ. පේතෘස් දැනගත්ත දෙවියන් වහන්සේ සමග වාද කරන එක වැරදි කියලා. පේතෘස් දැනගත්ත යාගේ හොඳ අදහස් දෙවියන් වහන්සේට ගෙනිච්චම ගෙනියන එකේ වැරදි. උන්වහන්සේ කියන දෙයට කීකරු වෙන්න කියලා. ඒ මොකද කීකරු වෙන්නේ? මුළු ලෝකෙටම දෙවියන් වහන්සේගේ පණිවිඩය ගෙනියන්න කිව්වා. තේරුණාද? අපි දන්නවා මතෙව් 16:23 එක සැරයක් පේතෘස් ගෝඩ්ට හොඳ අයිඩියාස් දෙන්න හැදුවා. යේසුස් වහන්සේට ගුඩ් අයිඩියාස් දෙන්න හැදුවා. නමුත් උන්වහන්සේ හැරි පේතෘස්ට කතාවට සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක් වෙයි. දෙවියන් වහන්සේ කියන්න තියෙන දේ හැරෙන්න අපිම තෝරගත්තොත් එම අපි මොන විදිහටද දෙවියන් වහන්සේ සේවය කරන්නේ? ඒ ගුඩ් අයිඩියාස් වලින්, හොඳ අයිඩියාස් වලින්, හොඳ අදහස් වලින් මගේ පොඩි ගම්මානේ මම බේරගන්න අවශ්‍ය ගම්මානේ බේරගන්න එක. නමුත් අර ගම්මානේ බේරගන්න ගමන් අපි ගැඹුරු දේවල් කරන්න නැතු හිටියොත් දෙවියන් වහන්සේ අපිට කියනවා සාතන් මා පස්සට යව නුඹ මට බාධාවක්. මත්සද නුඹ මිනිස්යන්ගේ කාරණා මිස දෙවියන් වහන්සේගේ කාරණා කල්පනා කරන්නේ නැති කියලා. right. මම දැන් සමහර එකක් දෙන්නම් කොහොමද අපි රැප්චර් රෙඩි වෙන්නේ කියලා. පළවෙනි කාරණාව තමයි අපි ගැඹුරු දේවල් සිය යුතුයි. ගැඹුරු දේවල් සොයන මනුස්සයා රජ කුලයේ අයිති මනුස්සයෙක්. හිතෝපදේශය 25:2. දෙවෙනි කාරණාව අපි කරන්න ඕනේ අපේ ගුඩ් අයිඩියාස් නෙමෙයි. පියාණන් වහන්සේ මේ ලෝකේ මොනවද කරන්නේ? අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. දැන් අපි හිතමු මේ දවස්වල ඊශ්‍රායල් දේශේ බොහෝ දේවල් වෙනවා. දෙවියන් වහන්සේ කරනවා ඒවා. අපි ඒකට අඩුම ගණන් යාඥාවෙන් සහ අපි හැකි විදියට සම්බන්ධ වෙන්න ඕනේ. මේ දවස්වල ඇමරිකාව ඉතාමත්ම වැදගත් අන්තිම කාලයේ සිද්ධීන් සම්බන්ධයි.
තේරෙනවද? අද මේ ඉලෙක්ෂන් තියෙනවා, ජර්මනියේ තියෙනවා, එංගලන්තේ තියෙනවා, ලංකාවේ තියෙනවා, කවුරුත් හොයලා බෑ නෑ. හැම එකම ඇඟිලි ගහනවා මේ ඉලෙක්ෂන් එකට නේද? මොකද ඒ වෙන දේවල් අන්තිම කාලයට සම්බන්ධයි. අද මැද පිරටික රටවල් වල බොහෝ දේවල් වෙනවා. මේවා අන්තිම කාලයට සම්බන්ධයි. අද රුසියාව, ටර්කි, ඉරාන් ඒගොල්ලෝ පොඩි සැලැස්මක් ගහන් යනවා. ඒක අන්තිම කාලයට සම්බන්ධයි. අපි ඒකට සම්බන්ධ වෙන්න ඕනේ. සමහරවිට යාඥාවෙන්, සමහර විට අපිට කළ හැකි දේ තුලින් අපි ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. මොකද පියාණන් වහන්සේ මේ දවස්වල ඒව වලට සම්බන්ධ වෙලා තියෙනවා. අපි කියන්න බෑ අපේ ස්වභාවය අපිට තියෙන ප්‍රශ්න ඇති මේ ලෝකේ ප්‍රශ්න නෑ. විඥාන වහන්සේ හදවත සොයාගෙන අපි ඒවට සම්බන්ධ වෙන්න ඕනේ. right? ඒ වගේම අපි දැන් ලෑස්ති වෙන්න ඕනේ. දෙවියන් වහන්සේ කිව්වොත් එම ඕකේ ඔයාලට මම එංගලන්තේ බාර දෙනවා මුළු එංගලන්තෙම පාලනය කරන්න ඕනේ ඔයා. කියලා කිව්වොත් එම වැලෑස්තිද ඒකට? right? නෑනේ. ඉතින් ඒකේ තුන්වෙනි කාරණාව තමයි අපි ලෑස්ති වෙන්න ඕනේ යේසුස් වහන්සේ සමග රජ කරන්න. right? හතරවෙනි කාරණාව තමයි ජෝසප් වගේ මම ඉස්සෙල්ලා කිව්වා අපි කුඩා දැන් තියෙන දියදෙක් අපි සම්පූර්ණයෙන්ම කැප වෙලා වැඩ කරන්න ඕනේ. වැඩ දෙවියන් වහන්සේ දැන් තියෙන ස්වභාව කාර්ය බොහොම හොඳින් කරන්න ඕනේ. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හදවත තියාගන්න ඕනේ ලොකු දෙයක්. මම ඒකට හොඳ උදාහරණයක් දෙනවා. උදාහරණයක් කියන්නම්. දැන් එංගලන්තයේ ඕස්ට්‍රේලියාව වගේ රටවල් වලට පිටරට පියවරු දෙමව්පියෝ ළමයින් එවනවා පිටරට ඉඳලා මෙහෙ ඇවිල්ලා ඉගෙන ගන්න කියලා. ඉගෙන ගන්න කියලා එවනවා ළමයි. දැන් ඉගෙන ගන්න කියලා එවපුවාම දැන් මේගොල්ලෝ ඉගෙන ගන්න ඇවිල්ලා මෙහෙ ඇවිල්ලා සමහරවිට PhD එකක් කරන්න. දැන් අපි සමහරවිට පෙට්‍රල් ගහන්න ගියම පෙට්‍රල් ස්ටේෂන් එකේ ඉන්න මේ තරුණ පිරිමි ළමයි ගෑනු ළමයි පෙට්‍රල් ස්ටේෂන් වල වැඩ කරනවා. මම හිතපු ගමන් සෙනඟ වැඩි නැත්තම් එහෙම ටිකක් ක්වයට් ටයිම් එකක් නම් මම ඒගොල්ලෝ එක්ක පොඩ්ඩක් කතා කරනවා කියලා. කතා කරනකොට ඒගොල්ලෝ කියනවා මම මේ PhD එකක් කරනවා කියලා. ඉතින් මම PhD එකක් කරන ගමන් මම පෙට්‍රල් ස්ටේෂන් එකේ වැඩ කරනවා. තේරෙනවද? සමහරවිට අපි කැඳවීමත් ඒ විදිහට තමයි. දෙවියන් වහන්සේ අපිට කැඳවල තියෙන දෙවියන් වහන්සේ තුළ PhD එක වැඩ කරන්න. නමුත් අපි මේ වැඩ කරන්න ඕනේ අපි දැන් දීලා තියෙන පෙට්‍රල් ස්ටේෂන් එකේ වැඩ ගන්න අපි හරියට කරන්න ඕනේ. නමුත් අපි කරන්නේ PhD එකක්. මම උදාහරණයක් දෙන්නම්. අපිට මම පෙට්‍රල් ගහන්න යනවා. මම අපිට සුමානකට මම හොලිඩේ එකකට යනවා. ගිහිල්ලා ඉන්න ගමන් මම පෙට්‍රල් ගහන්න යනවා එක සනස්ථානයකට. ගියාම මට එතෙන්දී ෂිෆ්ට් වෙලා දෙකකදී දෙන්නෙක් කොහොම වෙනවා. කෙනෙක්ගේ නම ජෝර්ජ් අනිත් කෙනාගේ නම ජෝන්. ඉතින් මේ ජෝර්ජ්ට ජෝන්ලා මම කතාවක් දාගෙන ඉඳලා එනවා. ඉඳලා මම අවුරුදු 5කට පස්සේ ආයෙත් ඒ පැත්තෙන් යනවා. යනකොට මේ පෙට්‍රල් ස්ටේෂන් එකේ මම පෙට්‍රල් ගහන්න ගියාම එතන ජෝර්ජ් ඉන්නවා තාම. දැන් අවුරුදු 5ක් විතර එනවා. ඉතින් මම මට මතකයි ඔයාගේ නම ජෝර්ජ් නේද? කියෙනවවා මගේ නම ජෝර්ජ් කියලා ඉටට කතා කරන්න මං තව කෙනෙක් මට හිටිය මට පුත්තකයි ජෝන් දැන්ගෝ ජෝන් වල්ලන්ඩ බෑ ජෝන්ව දැන් හම්බවෙන්න පොයින්මන් දාන්න ඕන යා ලොක්කෙක්න දැන් දැන් බලන්ඩ ජෝර්ජුයි ජෝනුයි එක තැන එකම සිටුවේෂන එක හිටියේ ජෝර්ජ් දැන් පෙට්‍රල් ස්ටේෂන් ස්පෙෂලිස්ට් ජෝන් විශාල තනතුරක් කරනවා. එයා කියනවා අපි දැන් ජෝන් දැන් ලොක්කෙක්. එයා බැයි කොච්චර ලොක්කෙක් වුණත් හැබැයි එයා තාමත් හරි යටහත් මිනිස්සයා මට ඉඳලා කෝල් එකක් දෙනවා. දීලා එයා මේ මට කෝල් එකක් දීලා මාව ගෙදරටත් එක්කන් යනවා කියලා කියනවා. ඉතින් ඒ වාගේ අපි අද පෙට්‍රල් ගහනවා වෙන්න පුළුවන්. නමුත් අපේ ඉලක්කය තියෙන්න ඕනේ කවදා හරි අර PhD එක කරන්න ගැන. දැන් අපි දන්නවද අද ඇමරිකාවේ මොනවද වෙන්නේ කියලා? අපි යාඥා කළාද ඒ ගැන? අපි ඒ ගැන කනස්සලු වුණාද? අපි ඊශ්‍රායල් දේශේ මොනවද වෙන්නේ? අපි ඒ ගැන යාඥා කළාද? ඒ ගැන අපි කනස්සලු වුණාද? ඔයා දන්නවද? දැන් අපි මිඩල් ඊස්ට් යන අයට මේක තේරුම් යයි 17:1 කියනවා දමස්කය පිළිබඳ දේව ප්‍රකාශනය මේ සවිබල දෙවි ස්වාමිදානෝ මෙසේ වදානසේක. දමස්කය මින්මතු නුවරක්ව නොපවතිනය. එය නටුබුන් ගොඩක් වන්නේය. කියනවා Damascus will lay in ruins කියලා. සිරියා නෙමෙයි. දමස්කය අන්තිම කාලයේදී දමස්කය දැන් අවුරුදු 10කට උඩදී ඔය අනාගත වාක්‍ය කිව්වනම් අපි ඒක හිතන්නෙත් නෑ එහෙම එකක් වෙනවයි කියලා. නමුත් අද අපි මිඩල් ඊස්ට් දිහා බලනකොට අපි දන්නවා ඒක වෙනවයි කියලා. දැන් මේකේ අන්තිම කාලයේ සම්බන්ධතාවය මොකද? ඔයගොල්ලෝ හොයලා බැලුවද?
සමහරට වැඩ පොඩි ගමක මිනිස්ටර් එකක් වෙන්න පුළුවන් තියෙන්නේ. නමුත් ඔය තාත්තා මේ දවස්වල මොනවද කරන්නේ? ඒක ගැන හොයලා බැලුවද? ඔයාට රැප්චර් එකේ යන්න ඕන නම්, ඔයාට යන්වාන්සේගේ මනමාලි වෙන්න ඕන නම් මේක කියනවා හිතෝපදේශ 25 දේ කියනවා අපි රජ කෙනෙක් වගේ අපි හිතලා බැලිය යුතුයි කියලා. ලූක් 2:49 යේසුස් වහන්සේගේ වයස අවුරුදු 12යි. ඒ කියනවා අර මතකද ඒගොල්ලෝ ටෙම්පල් එකට ගිහිල්ලා ජෙරුසලම්ට ගිහිල්ලා එනකොට යේසුස් වහන්සේ මේ ටෙම්පල් එකේ හිටියේ යා දේවමාලිගාවේ හිටියා අනිත් අය අම්මයි තාත්තයි දන්නෙත් නෑ දවසකට පස්සේ පුතාව හොයලා බලනකොට මේ පුතා නෑ එපාර ඒගොල්ලෝ කනසිර වෙලා ආයෙත් ටෙම්පල් එකට ගිහිල්ලා බලනකොට පුතා කොහෙද හිටියේ රාජමාලිගාව නෑ මේ දේවමාලිගාවේ පූජකයෝ සමග සාකච්ඡා කරමින්. දැන් මේක සිංහල භාෂාවෙන් වැරදියට කියන්නේ ඉංග්‍රීසි බයිබලයේ හරියට කියනවා සිංහල බයිබලයේ කියනවා ලූක් 2:49 මාගේ පියාණන් වහන්සේගේ ගෘහේ මා සිටින්න ඕනෑ බව නුඹලා දැන සිටියේ නැද්දයි කියලා ඇහුවා. නමුත් ඉංග්‍රීසි බයිබලයේ කියනවා did you not know that I must be about my father's business? දැන් ඔයයි මමයි දැන් අවුරුදු 12යි මේ යේසුස්ගේ වයසට. නමුත් එයා මොනවද කිව්වේ? මගේ කාර්යාවාපම තාත්තගේ බිස්නස් එක බලා ගන්න එක. තාත්තගේ කාර්ය බලා ගන්න එක. ඒ වගේ ඔයා දැන් සුළු ස්වභාවක හිටියත් ඔයාට තියෙන්න ඕනේ Godගේ බිස්නස් එක. God made us මොනවද කරන්නේ? ඒ බිස්නස් එක ගැන බරක් ඔයාට තිය යුතුයි. right? තිය යුතුයි. right. දැන් ඒක තමයි මම කිව්වේ මම හැම සුමානුවෙන් බලන්නම් රැප්චර් රෙඩි එකට පොඩි ටිප්ස් ටිකක් දෙන්න. දැන් මතක තියාගන්න ඒ පොයින්ට්ස් මම හතරක් කිව්වා. මම ඊට පස්සේ question and answers time එකේදී කාගේ හරි නමක් කියලා කියන මොනවද මේ පොයින්ට්ස් හතර කියලා. අද විභාගයක් තියෙනවා හොඳ. ඒක question and answers time එකකින් පැටලලා දුවන්න එපා. right? right? okay. right. දැන් අපි බලමු එසේකියල් 37 ගැන. අපිට වෙලා තිබුණොත් මම එසේකියල් 38ට පොඩි ඉන්ට්‍රොඩක්ෂන් එකක් දෙන්න මම යන විදිහට මම හිතන්නේ වෙලා තියෙයි කියලා. right? අපට හරිම දුක් කාරණාවක් තියෙනවා. ඒ කාරණාව තමයි අපි හුඟක් වෙලාවට බයිබල් ස්ටඩීස් කරනකොට අපි බයිබල් ස්ටඩි එක කරන්නේ අපි බයිබල් ස්ටඩි එක අපිට තියෙනවා ටෙන්ඩන්සි එකක්. එහෙ නැත්නම් ප්‍රවණතාවයක් තියෙනවා. ප්‍රවණතාවයක් කියනද ටෙන්ඩන්සි එකක් තියෙනවා. අපි ඒක මම හරි දුකයි කියනකොට ඒක අපි හුඟක් වෙලාවට හිතන්නේ අපි ඒක ටයිම් ලයින් කරන්න දන්නේ නැහැ. කාල රේඛාවකට අපි දන්නේ නැහැ. විශේෂයෙන් අනාගත වාක්‍ය පොතවල ඉගෙන ගන්නකොට අපි හිතමු අපි අයිසායා, ඩෑනියල්, ජෙරමයි, ඉසේකියල්, ජෙකරාය ඒ විදිහේ පොත් කියනකොට අපි ඉගෙන ගන්න නෑ මේක කොහොමද ටයිම් ලයින් කරන්න කියලා. මේක කොහොමද මොන කාලයටද දාන්නේ? මොකද ඒ කාලයට දාපැටිය ඒ ප්‍රොෆෙසි එක අපිට සම්බන්ධ වෙනවා. ඒ කාල සීමාවට දාපැටිය ඒ ප්‍රොෆෙසි එක අපිට සම්බන්ධ වෙනවා. මොකද ඒක ඓතිහාසික කාල සීමාව වුණත් ඒකෙන් අපිට උදාහරණ ගන්න පුළුවන් අද ඉන්න තත්ත්වය හැටියට ඒකින්ද අපි දැන් අපි ඒ වෙනුවෙන් කලේ මොකද්ද කියලා යුතු කියලා. right? අපි ඒ කාල රේඛාවට දාගන්නේ. ඊට පස්සේ අපි ඒක අද දවසට තියෙන සම්බන්ධතාවය අපි තේරුම් කරගන්න. එහෙම අද අපිට තියෙන අදාළත්වය අපි තේරුම් කරගන්න. ඒක ඉතාමත්ම අවශ්‍ය දෙයක් අපි බයිබල් ස්ටඩියක් කරනකොට ඒ දෙක ගැන ප්‍රවේශම් වෙන්න ඕනේ කිය. දැන් අපි දන්නවා මම එසේකියල් 37 ගැන හුඟක් පණිවිඩ අහලා තියෙනවා. ඕගොල්ලෝ පුළුවන් නම් ගිහලා YouTube එකේ අහලා බලන්න. මේ ඔක්කොම කතා කරන්නේ මේ එසේකියල් 37 කියනකොට අපි දන්නවා විශේෂයෙන්ම වියලි තිබු ඇට ගැනනේ තියෙන්නේ. right? dry bones ගැනනේ තියෙන්නේ. මේ dry bones කියපු හැටිය අපි ඒක ගැන වැරදි දෙකක් කරනවා. එකක් තමයි අපි හිතනවා මේ සමහරවිට මගේ ජීවිතේත් නිකන් වියලි ඇට වගේ. right? මගේ ස්වභාවත් නිකන් වියලි ඇට වගේ. මේකෙන් කියන්නේ මම කොහොමද මගේ මේ ජීවිතය මගේ ස්වභාව වියලි ඇට මෙන් තිබුණත් මම කොහොමද උන්වහන්සේගේ විශාල බටෙක් වෙන්නේ කියලා මම උන්වහන්සේගේ නාමයෙන් නැගී සිටින්නේ කොහොමද කියලා. ඔය පණිවිඩය තමයි ආත්මයගේ ඉන්නේ. මේක මගේ ස්වභාව ගැන නෙමෙයි. ඒකට ඔයාට ඉගෙන ගන්න ඕන නම් ඔයා වෙන තැනකට යන්න. මේක කියලා තියෙන්නේ අද ඊශ්‍රායල් දේශයේ වෙන දේ ගැන. right?
මේක මේ මම මගේ ජීවිතේ බියලියට වගේ මගේ ජීවිතේ ඩ්‍රයි බෝන්ස් වගේ මත මගේ සපව ඩ්‍රයි බෝන්ස් වගේ මං කොහොමද මේක අනිත් පැත්තට හරවන්නේ? ඒක නෙමෙයි. මේක නෙමෙයි ඒකේ අදහස. ඒකට වෙන තැනකට යන්න. දෙවෙනි දේ කරන දේ තමයි අපි හිතනවා මේක මේ එසේකියල් කිව්වේ මේ බැබිලෝනියන්ගෙන් ආපු කාලය ගැන මේ ඉතිහාසය ගැන කිව්වේ 539ක් යේසුස් ඉස්සෙල්ලා අවුරුදු 500 ගානකට ඉස්සෙල්ලා කතාවක්. ඒකින්ද අපි මේක ඓතිහාසික පණිවිඩයක් හැටියට ඉගෙන ගමු කියලා. නෑ, ඒකත් වැරදි. මේ කියන්නේ අද ඊශ්‍රායල් දේශේ වෙන ඒවා ගැන. right? එහෙනම් අද වෙන දේ ගැන කියනවා දෙවියන් වහන්සේ අපිට අනාගත වාක්‍යයක් කිව්වොත් අපි ඒ අනාගත වාක්‍ය ඉෂ්ට වෙන්නේ පාර්ට්නර්ෂිප් එකකින්. ඒ කියන්නේ දෙවියන් වහන්සේ කළ යුතු කාර්යයක් තියෙනවා, අපි කළ යුතු කාර්යයක් තියෙනවා. පාර්ට්නර්ෂිප් එකකින් ඒක ඉෂ්ට වෙන්නේ. රයිට්? ඒකින්ද අපි හොයලා බලන්න ඕනේ මේකේ දෙවියන් වහන්සේ කරන කොටස වැය කරන්න හදන්න එපා. වැයට කරන්න තියෙන කොටස වැය දෙවියන් වහන්සේට කරන්න කියලා බලාගෙන ඉන්නත් එපා. දැන් මේක හොයලා බලන්න ඕනේ දෙවියන් වහන්සේ මොනවද කරන්නේ, අපි මොනවද කරන්නේ කියලා. ඒක ඊටමත්ම වැදගත් දෙයක්. උදාහරණයකට කියන්නම් අර ඊජිප්ත් රටෙන් ආපු අයට දෙවියන් වහන්සේ දුන්න අනාගත වාක්‍යයක් මම නුඹලව පොරොන්දු දේශයට ගෙනියනවා කියලා. ඒකෙදි දෙවියන් වහන්සේ මිනිසයන්ට කරන්න කොටසක් දුන්නා, දෙවියන් වහන්සේ කරන කොටසක් දුන්නා. දෙවියන් වහන්සේ කියන කොටස විශාල දෙයක්. හැබැයි උන්වහන්සේ ඒක අකුරටම කළා. නමුත් මිනිසයාගේ කොටස කරන්න බැරි වුණා. පළවෙනි පරම්පරාවට පොරොන්දු දේශයට යන්න බැරි වුණා. රයිට්. එසේකියල් 37 එන්නේ එසේකියල් 36න් පස්සේ. කීයෙන් දන්නවද ඒක? 36ට පස්සේ මොකක්ද වෙන්නේ? 37. 38 නෙමෙයි. 36 37. රයිට්? ඉතින් අපි ඊයේ දැක්කා, අපි ගිසමානේ දැක්කා එසේකියල් 36 ආවම අද වේගන එන දෙයක්. ඒ මොකද්ද? දෙවියන් වහන්සේ මුළු රටවල් මුළු ලෝකයෙන්ම දෙවියන් වහන්සේ පළමු වතාවට අවුරුදු 2000කට පමණ පස්සේ පළමු වතාවට හාස්කම තුලින් උන්වහන්සේගේ දුන්න පොරොන්දු අනුව උන්වහන්සේ සෙනග ගේනවා මේ ලෝකෙට. එහෙනම් එසේකියල් 37ත් අද කාලයට සම්බන්ධ වෙච්ච එකක්. එසේකියල් 36ට සම්බන්ධ වෙන්න. දැන් දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව ගේනවා ඒගොල්ලන්ගේම රටට. 539ක් යේසුස් ඉස්සලා 539 BC ඒගොල්ලන්ගේම රටට, පලස්තීනියන්ගේ රටට නෙමෙයි, අරාබි රාජ්‍යයේ රටට නෙමෙයි, ඒගොල්ලන්ගේම රටට. ඒකේ ඩීඩ් එක, ඒකේ ඔප්පුව තියෙන්නේ ඊශ්‍රායල් දේශේ ළමෙන්. මම ඒක පස්සේ පෙන්නන්නම්. රයිට්? ඒගොල්ලන් දැන් දෙවියන් වහන්සේ කිව්වා මම සමහර දේවල් මම කරන්නම්. අපි දැන් හොයන්නේ මොනවද? අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. උන්වහන්සේ කිව්වා මම මේක මේ රොකි පාෂාරණමය මේ කාන්තාරයකට ගේන්නේ, නමුත් මම ඒක ශාස්ත්‍රීය කරනවා කියලා උන්වහන්සේ කරන දේවල් බොහෝ දේවල් කළා. රයිට්? කළා අපි යමු එසේකියල් 37 කේසිර 2 දක්වා. ස්වාමීන් වහන්සේගේ අත මා පිටට පැමිණ ස්වාමීන් වහන්සේගේ ආත්මයෙන් මා පිටතට පමනුවා සම භූමිය මැද සිටුවේය. ඒක ඇටවලින් පිරී තිබුණේය. උන්වහන්සේ ඒවා අතරේ වටකර එහා මෙහා යන්ට මට සැලසුසේක. එවිට සම භූමිය මත පිට ඒවා බහුලව තිබෙනවා දුටිමි. ඒවා හොඳටම වියලී තිබුණේය. දැන් ඒක කියනවා මේ යේසුස් මේගොල්ලන්ව ගලව ගන්න ආපු වෙලාවේදී උන්වහන්සේ කියනවා එසේකියල්ට දර්ශන දෙල කියනවා වැට මොනවද පේන්නේ කියලා. එතකොට අහනවා වැට පේන්නේ මොනවද? කියනවා මට පේන්නේ dry bones. දැන් මේ dry bones ආපුවම ඊශ්‍රායල් සෙනග මේ සෙනග නියෝජනය කරන රටට පුළුවන් ද ආයෙත් කෙලින් සිට ගන්න. දැන් මේ දකුණු පැත්තේ තියෙන්නේ අර මේගොල්ලෝ ඒගොල්ලන්ගේ වස්තු ඔක්කොම සොරා ගත්තා. මේ වෙඩින් රින්ග්ස් මේ හැම රින් එකක්ම මිනිස්සෙක්. ස්ත්‍රියක් වෙන්න පුළුවන්, පුරුෂයෙක් වෙන්න පුළුවන්. right? දැන් මේ විදියට තියෙන රටකට පුළුවන් ද ජාතියක් වෙන්න එක දවසෙන්. වැඩ කරන්න බෑ. දෙවියන් වහන්සේට පුළුවන්. මට කරන්න බෑ. දෙවියන් වහන්සේට පුළුවන්. උන්වහන්සේ කියනවා can these bones live? මේ bones වල පුළුවන් ද ජීවත් වෙන රටක් වෙන්න කියලා. උන්වහන්සේ කියනවා පුළුවන් කියලා. right? දැන් අපි කල්පනා කරලා බැලුවොත්
අපි මේ යුරෝප රටවල් ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් වල රෙෆියුජිස් ලව ගන්නවානේ රයිට් ලංකාවේ ත්‍රස්තවාදී ප්‍රශ්නයාපම ඒ රෙෆියුජිස්ලාව එතකොට මුස්ලිම් රටවල් වලින් රෙෆියුජිස්ලා ගාක් ඇවිල්ලා තියෙනවා ඒ වගේ තමයි ඊශ්‍රායල් සෙනගත් යුරෝප රටවල හිටිය රෙෆියුජිස්ලා හිටිය ඒගොල්ලන් විසිරලා ගිහලා රෙෆියුජිස්ලා හැටියට හිටියා තේරෙනවද දැන් මේ අපේ මුස්ලිම්ගේ වැඩක් තියෙනවා දැන් රෙෆියුජිස්ලාව ගන්න ඇමරිකාව ඔස්ට්‍රේලියාව වගේ රටවල් හැබැයි ඔග මේ චීන රට අර රට එකෙක්වත් ගන්න ඒ වුණාට ඔයගොල්ලෝ ඔතන ඉඳගෙන විනිශ්චය කරනවා ඔයගොල්ලෝ කරනවා මදි රෙෆියුජිස්ලාට කියලා තේරෙනවද නමුත් මේ රෙෆියුජිස්ලාව අපි ගන්නවා මේ ආපම රෙෆියුජිස්ලා මම මේ පුද්ගලික අත්දැකීම තුලින් කියන්නේ ඒගොල්ලෝ දන්නවා රටෙන් කොහොමද අන්තිම සතේ දක්වාම උරගන්නේ කියලා තේරෙනවද සමහර අය ඉන්නවා කැරලිකාරකම් කරන්නේ නමුත් ඒගොල්ලෝ දන්නවා ඉන්සයිඩ් අවුට් කොහොමද හැම සත්‍යයක්ම මේ රටෙන් උරලා ගන්න කියලා ඒගොල්ලෝ දන්නවා ඒ මධ්‍යවට සමහර අය සටන්කාමී වෙනවා ඇවිල්ලා බලනවා මේ රට කොහොමද කෝච්චියක් බිමට දාන්නේ බිල්ඩිමක් කඩන්නේ ඒ විදිහේ සටන්කාමී අය ඉන්නවා ඒ වගේම සමහර අය ඉන්නවා ඒගොල්ලන්ගේ කල්චර් එකයි ඒගොල්ලන් චාරිත්‍ර මේවා ඔක්කොම ඇවිල්ලා ඒවත් මේ රටට ගේනවා ගෙනල්ලා ඒගොල්ලන්ගේ ගාන ටිකක් වැඩි වෙනකොට කියන්නේ 500ක් 600ක් වෙනකොට ඒක විදිහට කතා කරනොත් ඒගොල්ලෝ ගහ ගන්නත් වෙනවා 500ක් 600ක් ඉන්න තැන ඒගොල්ලන්ගේ කල්චර් එක ඔක්කොම ගෙනල්ලා මම මේ අත්දැකීම් තුලින් කියන්නේ ඒකට විරුද්ධව මොනවාරි කතා කළොත් එම ඒකට ගහ ගන්න ලෑස්ති දැන් බලන්න මේ ප්‍රංශේ ළඟදී ප්‍රංශේ වෙච්ච සිද්ධීන් ටිකක් හොයලා බලන්න නමුත් ඊශ්‍රායල් සෙනග විශාල ගණනක් අවුරුදු 2000 තිස්සේ ඒගොල්ලන්ට ගාක්ම පීඩා කළා නමුත් ඒගොල්ලෝ රිටැලියේට් කළේ නැහැ රයිට් මම 500ක් හිටියනම් ගහ ගන්නවා කිව්වා අපි දන්නවා මේ හොලොකෝස්ට් ටයිම් එකේදී 6 මිලියන 6ක් යුදෙවරුන්ව මැරුවා ඒගොල්ලෝ එක්කෙනෙක්වත් රිටැලියේට් කළේ නැහැ ඒගොල්ලෝ ගහගත්තේ නැහැ තේරෙනවද ඉතින් ඒකයි ඒගොල්ලෝ වැඩියෙන්ම ඩ්‍රයි බෝන්ස් උනේ අද 6 මිලියන් අනිත් ජාතිකින්ව දාලා ඒගොල්ලන්ට විරුද්ධව මොනවාරි කරන්න බෑන්ද ඒගොල්ලෝ කැරකිලා රටක් පෙරලලා දාලා ඉන්නේ තේරෙනවද මේ යුදෙවරු අවුරුදු 2000 තිස්සේ ඒගොල්ලෝ කිසිම එකක් දුන්නේ නැහැ එසිකියල් 33 මේ සමහර පැලැත්වල පොලිස් කාර්යයට යන්න බෑ එසිකියල් 37 කියන්නේ මමද උන්වහන්සේ මට අනකල ලෙස අනාගත වාක්‍ය කීමි ආත්මයද මොවුන් තුළට පැමිණ ඔහු ජීවත් වී නැගිට ඉතා මහත් හමුදා සේනාවක් සිටගත්තුය මේ දැන් මේ කියනවා මේ විදියට ආපු වියලි විච් ඇට වගේ හිටිය මිනිස්සු දැන් මේගොල්ලන් වගේ නකොට හිටියේ මේ විදියට මේගොල්ලෝ තම විශාල ආමිකක් වෙන්නේ කියලා මේ මිනිස්සු දිහා බලලා කියන්නේ මේගොල්ලන්ට පුළුවන් විශාල ආමිකක් වෙන්න පොඩි ළමයිනුයි වැඩි හිටියන්ගේ ඇඟවල දිහා බලන්න ඔගොල්ලෝ යුරෝප් ගියාම යන්න ඕනේ මේ විදිහේ මියුසියම් වලට කියලා බලන්න ක්‍රිස්තියානි කාර්යෝ මේ යුදෙවරුන්ට දුන්න වද ටිකක් අවුරුදු 2000 තිස්සේ දෙවියන් වහන්සේ මේ මිනිස්සු දිහා බලලා කියනවා ඔගොල්ලෝ විශාල ආමි එකක් වෙනවයි කියලා රයිට් දැන් මේගොල්ලෝ මේ රටට ආපු වෙලාවේදී ඒගොල්ලෝ ආවේ විතාල භයානක හොරිෆයින් සිටුේෂන් එකේ ඉඳලා ආවේ මේ හොලොකෝස්ට් එකේ වෙච්ච දේවල් ඒගොල්ලන්ගේ මනසේ තාමත් අලුත් ඒ බය ඒගොල්ලෝ ජීවත් වෙට හැටි ඒ අලුත් තේරෙනවද ඒ වුණාට ඒගොල්ලන් 1948 දී පළවෙනි වතාවට රටක් හැටියට වුණා 24ක් යන්න ඉස්සෙල්ලා අරාබි රටවල් පහක් එකතු වෙලා බ්‍රිතාන්‍යයේ සපෝට් එක ඇතුව සම්පූර්ණයෙන්ම බ්‍රිතාන්‍යය සපෝට් කළා ඒකට සපෝට් එක ඇතුව ආවා මේ රට විනාශ කළා දාන්න මොකද බ්‍රිතාන්‍යය හිතුවා මේගොල්ලෝ කොහොමද ගහගන්නේ මේගොල්ලෝ එහෙ ඉන්නකොට දොස්තරගොල්ලෝ මේ බිස්නස් කාර්යෝ අනිත් එක බලන්න ඇඟවල ඔක්කොම ඇට සැකිලි වගේ මේගොල්ලෝ කොහොමද ගහගන්නේ මේගොල්ලන්ට සයිට් කරලා වැඩක් නැහැ මේගොල්ලන් වෙනින් සටන් කරලා වැඩක් නැහැ අපිට අරාබි මිනිස්සුන්ගේ තෙල් තියෙනවා ඒකින්ද අපි මේ පැත්තට උදව් කළා අපි ඊශ්‍රායල් දේශය නැති කළා දාමු කියලා දැන්වත් ඒගොල්ලෝ හිතුවේ නැහැ මේගොල්ලෝ දිනයි කියලා නමුත් මොනවද උනේ ඩෙරික් ප්‍රින්ස් හිටියා 1948 මේ යුද්ධ වෙන ලාවේදී ඊශ්‍රායල් වල එයා කියනවා
කොහෙන් ගහගත්තද දන්නේ නැලු. මේ ඊයේ පෙරේද ආපු අය ඒගොල්ලන්ට හරියට තුවක්කුවක්වත් අතේ තිබුණේ නැහැ. ඒ වුණාට අර රටවල් පාටම ගැවවලු ගැහිල්ලක් අන්තිමට ඒගොල්ලෝ මේ නින්දිත වෙලා හියුමිලේට් වෙලාලු ගියේ. කොහොමද කළේ ඒක? මොකද එහෙම කළේ යේසුස් වහන්සේ ප්‍රකාශ කළ නිසා. කියනවා මේගොල්ලෝ ඉතා මහත් සේනාව, සිංහල බයිබලයේ කියන ඉතා මහත් සේනාවක් කියලා. No, they will be a mighty army. මේ හිටිය මිනිස්සු, they stood upon their feet, an exceedingly great army. විතාම බලවත් වූ හමුදාවක් වැටියට නැගී සිටිනවා කියලා. right? තාමත් බලවත් හමුදාවක් හැටියට නැගී සිටිනවා කියලා තියෙනවා. ඒ මොකද දෙවියන් වහන්සේ එලෙස ප්‍රකාශ කළ නිසා. right? ඒ නිසා ප්‍රකාශ කළ නිසා. ඒ විතරක් නෙමෙයි. ඒගොල්ලෝ බලවත් හමුදාවක් වෙනව පමණක් නෙවෙයි. උන්වහන්සේ කිව්වා ඔවුන් කෘෂිකර්ම අතෙන් මුළු ලෝකෙම ඉස්සරහට යනවා කියලා. ඊට පස්සේ ඒගොල්ලෝ කිව්වා ඒගොල්ලෝ පොහොසත් වෙනවා කියලා. දෙවියන් වහන්සේ කිව්වේ ඒගොල්ලෝ අධ්‍යාත්මික මෙඩිකල් අතින් ඒගොල්ලෝ ඉස්සරහට යනවා කියලා කිව්වා. IT ඉන්ෆර්මේෂන් ටෙක්නොලොජි ඒගොල්ලෝ ඉස්සරහට යනවා කියලා. මුගක් දේවල් ඉස්සරහට යනවා කියලා කිව්වා. ඒ ආපුවම හරිම දුෂ්කර තත්ත්වයක් මැද්දේ, යුද්ධ මැද්දේ ඒගොල්ලෝ ඉස්සරහට යනවා කිව්වා. ඇයි ඒගොල්ලෝ ඉස්සරහට ගියේ? දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු හින්දා. ඒගොල්ලෝ සමර්ථ හින්දා නෙමෙයි. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු හින්දා ඒගොල්ලෝ ඉස්සරහටම ගියා. ඉතින් දැන් මේ දෙවියන් වහන්සේව තමයි අපිත් අදහන්නේ. දෙවියන් වහන්සේගේ පැකේන මම ගෝඩ් එක ෂේප් එකේ ඉඳලා ගෝඩ් එක good books ඉන්න ඕනේ. මොකද පියාණන් වහන්සේ තමයි මනෝවාදියක් හොයන්නේ පුත්‍රයන් වහන්සේට. ඒකින්ද එයාගේ හොඳ පැත්තේ ඉන්න ඕනේ අපි. දුෂ්කරතාවෙන් මැද්දේ ඒගොල්ලෝ ඉස්සරහට. ඒ විතරක් නෙමෙයි. ඊශ්‍රායල් පොපියුලේෂන් එක ගත්තම මුළු ලෝකෙම ඒගොල්ලන්ගේ පොපියුලේෂන් එක 0.2කට අඩුයි. 1.2කටත් වඩා අඩුයි ඒගොල්ලන්ගේ පොපියුලේෂන් එකේ මුළු ලෝකෙත් එක්ක බලමු. නමුත් Nobel Prizes වලින් අද වෙනකන් 960 ගාණක් දීලා තියෙනවා. ඒකෙන් 23%ක්ම ගත්තේ කවුද? යුදෙව්වරු. ජනගහනය 0.2යි 100ට. නමුත් 23%ක්ම Nobel Prizes ගත්තේ ඒගොල්ලෝ. දැන් අපි අරාබි රටවල් ගත්තාම ජනගහනය 24යි Nobel Prize 12යි හම්බුනේ. ඒ කියන්නේ Nobel Prize ඒගොල්ලන්ට හම්බුනේ 1.3% 24% population. 1.3% 24% population. මේගොල්ලෝ 23% awards with 0.2 population. ඒ කියන්නේ අරගොල්ලෝ වගේ 2368 තරම් ඒගොල්ලෝ ඥානවන්තයි. right? ඇයි එහෙම උනේ? යුදෙව්වරු විශේෂින්ද නෑ. දෙවියන් වහන්සේ ප්‍රකාශ කරපු නිසා. දෙවියන් වහන්සේ කිව්වා ඕගොල්ලෝ වෙනවා කියලා. ඒක තමයි දෙවියන් වහන්සේගේ පැත්තට ගියොත් දෙවියන් වහන්සේ මොනවද කියන්නේ? ඒ දේ අපිට ඉෂ්ට වෙනවා. දුෂ්කරතාවයන් මැද්දේ. මම ඒක කල්පනා කරලා බැලුවා ස්වාමිනේ මේක විදිහේ දේවල් වෙන්නේ කොහොමද? ඒතකොට දෙවියන් වහන්සේ මට පෙන්නපු දෙයක් තමයි මම හිතන්නේ දෙවියන් වහන්සේ පෙන්වුවේ කියලා. මේ ඇයි මම මෝසෙස් කාලේ ඒ විදිහ දැක්කා. මට මතකද අවුරුදු 40 මෝසෙස් නිකන් සුර බුහුටි කොල්ලා. right? ඊජිප්ට් රටේ හිටියේ. උතර එක්සර්සයිස් කරලා ජිම් එකට ගිහිල්ලා මසල්ස් එම තියෙන කාලේ එයා දැනගත්ත එයාගේ කැඳවීම මොකද්ද කියලා. කැඳවීම මොකද්ද කියලා දැනගෙන එයා හැදුවා ඒ කැඳවීම ඉෂ්ට කරන්න පටන් ගත්තා. අන්තිමට එයා පැනලා දිව්ව පාරවටත් බයි කාන්තාරයේ මැද්දෙන් පැනලා යන්න ගියා. ඊට පස්සේ අවුරුදු 80 දී එයා මේ වෝකින් ස්ටික් එකකුත් අරගෙන කෙලින් ඇවිදින්නත් බෑ. වෝකින් ස්ටික් එකකුත් අරගෙන එයා එනවා පාරව ගාවට ඇවිල්ලා වෝකින් ස්ටික් එක උස්සලා කියනවා "ඒ පාරාව" රජුරු කියන්නත් නැතේදී. "උඹ මේ අපේ සෙනගට යන්න දීපන්. දුන්නේ නැත්තම් මම උඹලගේ මේ වසංගත 10ක් ගේනවා උඹට විරුද්ධව." ඒ ගෙනල්ලා ඒතරක් නෙමෙයි උඹේ තියෙන රටේ තියෙන ඔක්කොම වස්තු මම අපි ගන්න යනවා. ඊට පස්සේ ඔයාගේ පළවෙනි දරුවන්ව මුළු රටේම පළවෙනි දරුවෝ සහ පළවෙනි සතුන්වත් මරන්න යනවා. මරලා ඊට පස්සේ ඔයාගේ අර මේ ඉලීට් ආමික තියෙනවනේ. අර ප්‍රභූ පැලැන්තිය ආමික අර ස්පෙෂල් ටාස්ක් ෆෝස් ආමික තියෙනවනේ. එහෙන්වත් කොම්ම මරන්න යනවා. මරලා මම වැයවත් මරනවා. යාන්තිම කලේ ඒකනේ. ඒ කලේ මොකද? දෙවියන් වහන්සේ එසේ ප්‍රකාශ කළ සේක. ඒක තමයි මම කිව්වේ වැඩ යේසුස් වහන්සේගේ මනමාලිය වෙන්න ඕන නම් යේසුස් වහන්සේ මනමාලිය තෝරගන්න පියාණන් වහන්සේ.
පුත්‍රයන් වහන්සේ නෙමෙයි. උන්වහන්සේගේ රැප්චර් එකට යන අය තෝරගන්නේ පියාණන් වහන්සේ. පියාණන් වහන්සේ සන්තෝෂ කරන්න. තේරෙනවද? මේ දැන් ඉතින් මම කිව්වා වගේ අවුරුද්දේ දවසේ වයස ඊශ්‍රායල් දේශයට ඒගොල්ලන්ට විරුද්ධව අපි සටනින් ජයගත්තේ එදා මෝසෙස් ජයගත්තා වගේ. So God ඊට පස්සේ එදා ඉඳලා කොච්චර යුද්ධ තිබුණාද ඊශ්‍රායල්ට විරුද්ධව. ඒ හැම යුද්ධෙම මේගොල්ලෝ ජයගත්තා. ඊශ්‍රායල්ට බෑ එක යුද්ධයක්වත් පරාජය වෙන්න. ඒගොල්ලෝ හතරෙන්ද පුළුවන් ඊශ්‍රායල්ට බෑ පරාජය වෙන්න. දැන් ඒකින්ද අපි ස්ථානකට එන්න ඕනේ මම කිසිම දෙයක් කරන්නේ නැහැ පියාණන් වහන්සේ කියපු දෙයක් ඇරෙන්න. ඊටාත්ම අවශ්‍යයි. අපි ඊළඟ කාරණේ දිහා බලමු. දැන් මේ ආමියක කියනකොට අපි කියනවා මේක ලොකු ආමි එකක් කියලා. නමුත් ඒක ආපුවම conscripted army. conscripted army කියන්නේ ඒ හැම එක්කෙනාම බලහත්කාරයෙන් එකට බඳවන්නේ. ළමෙක් ඉපදුනාම ඒ ළමයා බලහත්කාරයෙන් තමයි ආමියකට බඳවන්නේ. conscripted army. සමහර රටවල් තියෙනවා conscripted army තියෙනවා. ඉතින් මම ඔක ගැන කතා කරනකොට අපේ සවුත් කොරියන් කෙනෙක් අපේ රටේ තේමයි කියලා. මම ඕගලන් රටවල යුද්ධ නැහැනේ. මේ ආමියකට මේ අවුරුදු 18 ළමෙක් එතනට ගියාම ඒ ගියදා ඉඳලා මෙයාට වටේ පේන්නේ මේ පලස්තීනකාරයෝ බෝම්බ ගහන්න හදනවා මේ පියෙන් අර ගයින්ද හදනවා. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ ට්‍රොමැටික් සිටුේෂන් එක. දැන් අපි ඔයගොල්ලන්ගේ මනසට කියන කී දෙනෙක්ට මතකද ඔයාගේ දරුවෝ පළවෙනි වතාවට ඔයා අල්ලපු වෙලාව ඉපදිලා ඒ වෙලාවට විතරයි අපි දරුවෝ අඬනවට ආස. ඊට පස්සේ දරුවෝ අඬනවට ආස නැහැ. මොකද පළවෙනි සැරේ දරුවෝ ඇඬුවේ නැත්නම් දොස්තර ගහනවා ළමයට එක. මොකද අර යාගේ හાર્ට් එක පම්ප් කරගන්න මේ මට කතාවක් කිව්ව දවසක් කවුද මේ දැන් තාත්තා ළඟ හිටියා දරුවෝ හම්බ වෙනකොට මේ දරුවා එළියට ආව දරුවා ඇඬුවේ නැහැ. ඒකින්ද දරුවාට ડોක්ටර් ගැහුවා පාර. ගහපුවම අර තාත්තා ගිහලා ડોක්ටර්ට ගැහුවා. කොහොමද? එච්චරට අපි ආදරේ දරුවට නේද? දැන් මේ දරුවා වඩා ගන්නකොට අපිට හිතෙනවා අනේ ස්වාමීනි මේ දරුවා දොස්තර කෙනෙක් වෙනවනම් හොඳයි. අනේ ස්වාමීනි මේ දරුවා දෙමව්පියන්ට කී කරුව හොඳ දරුවෙක් වෙන්න කියලා මම යාඥා කරනවා කියලා. නමුත් දැන් මට ඒ විදිහේ ෆීලිංග්ස් ආවා අපේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් හම්බෙනකොට. දැන් මට මතක නැහැ හරියට අපේ පුතු දුර අවුරුදු 30 ගණන් වෙනවා. මට මතකයි අපි පළවෙනි වතාවට අපේ ග්‍රෑන්ඩ් චිල්ඩ්‍රන් මේ අල්ලපු වෙලාවේදී අපිට ආවේ ඒ විදිහ අදහස්. නමුත් යුදෙව් දෙමව්පියෙක් එයාගේ දරුවා වල්ලනකොට එයා හිතනවා අනේ මේ දරුවා ඒ දරුවාගේ teenage ages ඉවර වෙන්න ඉස්සෙල්ලා තාමත් teenage 18 19 20 years තමයි teenage age ඉවර වෙන්නේ. මගේ teenage එක ඉවර වෙන්න ඉස්සෙල්ලා මම මේ දරුවව ආබ්‍රහම් පුතාව පූජා කළා වගේ ආමියකට පූජා කරන්න. ඒ පූජා කළායින් පස්සේ ඊට පස්සේ මේ දරුවා යන්නේ දෙමව්පියෝ ආදරය කරන දරුවෙක් හැටියට. එතන ගියාන් පස්සේ එතන එයාගේ අම්මයි තාත්තයි කවුද? ආමියගේ කමාන්ඩර්ස්ලා. ඕගොල්ලෝ ආමියගේ වැඩ කරලා තියෙනවා නම් පේනවා. ඒගොල්ලන්ට හරි ස්ට්‍රික්ට් ඩිසිප්ලින් තියෙන්නේ. වෙලාවට නැගිටින්න ඕනේ. කරුණාවෙන් කතා කරන්නේ නැහැ. සැරින් කතා කරන්නේ. ඊට පස්සේ ඒගොල්ලන්ට පේනවා මේ යුද්ධය යන හැටි. ඒගොල්ලන්ගේ ඇස් දෙකට පේනවා. ඒගොල්ලෝ හයි ස්කූල් ඉවරලා යුනිවර්සිටි යන්න ඉස්සෙල්ලා ඒගොල්ලෝ යන්නේ ආමියකට. යුනිවර්සිටි යන්න බෑ. ආමියකට යන්න ඕනේ. ඒ ගියන් පස්සේ අර දරුවෙක් හැටියට යන එක්කිනා සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ඉන්නවා. ඒගොල්ලන්ගේ වටේ ඉන්නවා ටෙරරිස්ලා. ඒගොල්ලෝ ඒකෙන් එනකොට ජීවිතය ගැන ප්‍රශ්න කරමින් එන්නේ. ඒගොල්ලෝ හොයනවා ලයිෆ් එකේ මීනින් ගැන හොය ඉන්නේ. අපිට වගේ අර ඒගොල්ලන්ගේ ලස්සන ස්පිරිචුවල් එන්වයරන්මන්ට් එකට ඒගොල්ලෝ හැදෙන්නේ නැහැ. තේරෙනවද? ඉතින් මම උදාහරණයක් කියනවා. අපි සපෝට් කරනවා ඊශ්‍රායල් වල මේ විදිහේ මිනිස්ට්‍රි එකක්. ඒ මිනිස්ට්‍රි එක කරන්නේ මොකද? අවුරුදු 13 තරුණ අයව අරගෙන ඒගොල්ලන්ව දෙවියන් වහන්සේ සමග හරියට දාවිද් විරුද්ධව සාවුල් සටන් කරනකොට දාවිද් පල්ලයට ගියේ නැහැ. He didn't become bitter but he became better. So he became so good that he ended up being a king. Best king ever. A worshipper. දැන් දෙවියන් වහන්සේ එපා වුණේ නැහැ. ඉතින් මේ විදිහ අත්දැකීම් මේ අවුරුදු 13 පටන් අරගෙන ඒගොල්ලෝ ආමිකට ජොයින් වුණාන් පස්සේ
පෝස්ට් ආමිය එකේ කන්ස්ක්‍රිප්ටඩ් සර්විස් එකකින් පස්සේ යන මිනිස්ට්‍රි එකට අපි සපෝට් කරනවා. අපි ගිය සැරේ ඊශ්‍රායල් ගිය වෙලාවෙදී අපි අපි සපෝට් කරන එතනට බලන්න ට්‍රේනින් සෙන්ටර් එකට. යාම ඒ ලොක්කා අපි මුළු දවසම ගත කළා. එයා එක්තරා කතන්දරයක් කිව්වා. එයා කිව්වා දවසක් එයාගේ මෙම එන්කවුන්ටර් කැම්ප් එකක් තියෙන වෙලාවෙදී එක සෝල්ජර් කෙනෙක් බොහොම දුකින් හිටියා. ඉන්නකොට මෙයා දැනගත්ත මෙයා මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා එයාට කතා කරලා ඇහුවලු ඔයා කැමතිද මේක ගැන කතා කරන්න කියලා. ඔව් කිව්වලු. ඒක ඇහුවලු මොකද උනේ කියලා. එතකොට කිව්වලු මම හිතන්නේ මගේ සල්වේෂන් එක නැති වුණායි කියලා. එයා කිව්වලු මගේ ගැලවීම මම නැති කරගන්න නැති කියලා. ඇයි කියලා ඇහුවලු. එතකොට කිව්වලු මම මෙහෙම ගාඩ් ඉන්නකොට මුර මේකගේ ඉන්නකොට අපි සාමාන්‍ය 3-4 දෙනෙක් ඉන්නවා. ඉන්නකොට ටෙරරිස්ට් කෙනෙක් ආව නයිෆයක් අරගෙන අපි සෝල්ජර් කෙනෙකුට අයින්ද එනකොට අපි කාටවත් මුකුත් කරගන්න බැරි වුණා. මට වුණා ඒ සෝල්ජර් වෙඩි තියන්න. ඒ ත්‍රස්තවාදියාට වෙඩි තියන්න. වෙඩි තිබ්බම මගේ ඉස්සරහ පිටේ ත්‍රස්තවාදියා මැරුණා. මම 7 වෙනි අන කියනවා 10 commandments එක thou shall not murder කියලා. දැන් මම කවුරු මැරුවා ඒකින්ද මම නරකාදීටයි කියලා. ඉතින් මෙයා පැත්තකට ආරන් එයාට තේරුම් කරලා දුන්නා the difference between killing and murdering. බයිබලයේ කියලා තියෙන thou shall not murder එක සිංහල එකකින් හරියට එන්නේ නැහැ. murder කියන්නේ intentionally තරහකින් මරන එක. kill කියන්නේ දැන් අපි කුකුලෙක්ව මරනවා. අපි කුකුලව මර්ඩර් කරන්න නරකයි. අපි කුකුලව මරනවා කෑම උදෙසා. ඒ වගේ දැන් දාවිද් සටනට ගියාම කොච්චර හතරට විතර සටන් කළාද? තියාකව ඩිෆරන්ස් එක පෙන්නලා දුන්නා between kill and murder කියලා. එයාට බයිබල් ස්ටඩි එකක් කළා. එයාට පෙන්නුවා වැය කරපු දෙයින්ද වැය නරකාදිට යන්නේ. වැය කළේ ආරක්ෂාව කරන එකයි කියලා. වැයට වෙන choice එකක් තිබුණේ නැහැ. දැන් අපි යුද්ධෙට ගියාම අපිට we have to kill the enemy, not murder. There's a fine difference between the two. Right? You think then all කැමති නම් ඒ විදිහේ මිනිස්ටර් එක සපෝට් කරන්න please contact us. අපි කලින්ම ගොල්ලෝ contact කරලා දෙන්න. අපි ඒකට විශාල විදිහට අපිට සපෝට් කරනවා. අපි හිතනවා මේක අපේ දරුවෙක් ඉපදුනාම අපිට සන්තෝෂ වෙනවා. ඒගොල්ලන්ගේ දරුවෙක් ඉපදුනාම ඒගොල්ලෝ රාජ්‍යයට බාර දෙන්න ඕනේ කියලා. right එසිකියල් 37 11 සිට 14 දක්වා. right වාසේ මට කතා කොට මිනිසයා මේ ඇට නම් මුළු ඊශ්‍රායල් වංශය අපේ ඇට වියලි අපේ බලාපොරොත්තුව නැති වී තිබේ. අපි සහ මුලින්ම සිල් දමනු ලැබුවම යයි ඔහු කියති. එබැවින් නුඹ අනාගත වාක්‍ය කියමි. ස්වාමී වූ දෙවියන් වහන්සේ මෙසේ කියන සේකයි කියන්න. මාගේ සෙනගෙනි මම නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා. නුඹලා ඊශ්‍රායල් රටට පමුණුවන්නෙමි. එම්බා මාගේ සෙනගෙනි මා විසින් නුඹලාගේ සොහොන් විවර කොට නුඹලාගේ සොහොන් වලින් නුඹලා නැගිටුවා. මා ස්වාමීන් වහන්සේ බව නුඹලා දැනගන්නවා ඇත. නුඹලා ජීවත් වන ලෙස මා විසින් නුඹලා තුල මාගේ ආත්මය තබා නුඹලාගේ රටෙහි නුඹලා පිහිටුවන්නෙමි. මෙසේ ස්වාමීන් වහන්සේ වන මා ඒක කියා ඉෂ්ට කළ බව නුඹලා දැනගන්නෝයයි ස්වාමීන් වහන්සේ කියන සේකයි මට කියේ. ඒගොල්ලෝ කියනවා අපේ ඇට වියලි අපේ බලාපොරොත්තු නැතුව තිබේ. ඒගොල්ලෝ කියනවා මේ ස්වාමීන් අපිට බලාපොරොත්තුවක් නැහැ. අපි ඊශ්‍රායල් දේශ මම 4 සැරයක් ගියා. අපේ අයරිනි මායි 4 සැරයක් ගියා. අපි ගියාම යන්නේ ටූරිස්ට්ලා හැටියට නෙමෙයි. කවදාවත් ටූරිස්ට්ලා හැටියට යන්නේ. ගිහිල්ලා අපි බලන පුළුවන් තරම් ඒ ලෝකල්ස්ලා එක්ක සම්බන්ධ වෙලා ඒගොල්ලන්ට කතා කරලා බලන්න. තේරෙනවද? කොහොමද අපි මේ රට වෙනුවෙන් යම් කිසි දෙයක් කරන්නේ? මොකද මම ක්‍රියාපොත කියවලා තියෙනවා, මම කොරෙන්ටි පොත කියවලා තියෙනවා, මම එපිසෝඩ් කියවලා තියෙනවා. මම දන්නවා ඒගොල්ලෝ කොච්චර විශාල මිලයක් අපි ගෙනවද අපිට ඒගොල්ලන්ගේ වචනේ කියන්නේ කියලා. ඉතින් අද අපි ඒගොල්ලෝ ගැන බලත් තියෙනවා. ඒ විතරක් නෙමෙයි. ගලාති 3:29 කියනවා මේ ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආබ්‍රහම්ගේ බීජය කියන්නේ. ඒ කියන්නේ මොකද? අපි ක්‍රිස්තියානි කාලේ වුණාම අපි ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වුණා. අපිට කිට්ටුම නැහැදායෝ තමයි ඒගොල්ලෝ. ඉතින් අපි ඒගොල්ලන්ට ආදරේ නැත්තම් පවුල් අපිට ආදරේ කළා වගේ අපි ඒගොල්ලන්ට ආදරේ නැත්තම් ඒ කියන්නේ අපි හරියට ගැලවිලා නැතුව ඇති. එහෙම නැත්තම් ගැලවීම ගැන එළිදරව්වක් නැතුව ඇති. ඉතින් ඒගොල්ලෝ කියනවා අනේ අපේ ඇට වියලි බලාපොරොත්තු නැතිව තිබේ කියලා. අපි ඒගොල්ලෝ ගාවට ගියාම ඒගොල්ලන් උනන්දු කරන්න ඕනේ. මේ මම ඉස්සලා කිසුමානේ කිව්වා මේ අනාගත වාක්‍යවල එක අනාගත වාක්‍ය 3-4 තැනක තියෙනවා. යෙසාය 49 14 සිට 16 දක්වා කියනවා. නමුත් සියොන්
යෙහෝවා වහන්සේ මා අත්හැරියසේක. ස්වාමීන් වහන්සේ මා මතක නැති කළසේකයි කීවා. ස්ත්‍රියක් ඇගේම කුසේ පුත්‍රයාට අනුකම්පා නොකරන ලෙස ඇගේ කිරි දරුවා මතක නැති කරන්නට ඈට පුළුවන්ද? එසේය මොවුන්ට මතක නැති වෙන්න පුළුවන්. ඒත් මම නම් නුඹ මතක නැති නොකරන්නෙමි. බලව මම මාගේ අතුල්වල නුඹ කොටා ගතිමි. නුඹේ පවුරු මා ඉදිරියේ විතරම තිබේ. එකලාවට ඊශ්‍රායල් දේශයට හැදෙනවා. මම ඊශ්‍රායල් දේශයට හිතනවා අනේ ස්වාමිනී ඔබ වහන්සේට අපි අමතක වෙලායි කියලා. ඒතකොට යේසුස් දෙවියන් වහන්සේ කියනවා ස්ත්‍රියකට පුළුවන්ද එයාගේ කුසේ ඉන්න දරුවාව අමතක කරන්න? බෑ නේද? ඒ කුසේ ඉන්න දරුවා අමතක කළත් මම එහෙත් නුඹ මතක නැති නොකරන්නෙමි. Right? You know, can a woman forget her nursing child and not have compassion on the son of her womb? Surely they may forget. Yet I will not forget you. See, I have inscribed you on the palm of my hands. Your walls are continually before me. Make a divine man's කියන්නේ. දැන් මම ඉස්සෙල්ලා කිව්ව මොකද? අපි පියාණන් වහන්සේව ප්‍රීති කරන්න තමයි ජීවත් වෙන්න ඕනේ. එයා එක්ක ෂේප් එකේ ඉන්න ඕනේ. right? ඇයි ක්‍රිස්තියානි කාර්ය මේ විදිහට හිතන්නේ නැත්තේ? මට ඒක තේරුම් ගන්න බෑ. මේක තේරුම් ගන්න බෑ. තේරුණාද? ඒක ඉතාමත්ම වැදගත්. අපි ඒගොල්ලෝ එක්ක බොහොම කිට්ටුවට සම්බන්ධ වෙන එක. අද මේ විදිහේ අද ඒගොල්ලන්ට දැන් ඒගොල්ලන්ට විරුද්ධව මෙච්චර UN එකකින් හැම එක්කෙනාම කතා කරනවා. ඒගොල්ලෝ වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. හැබැයි අපි මේ Hindu මිනිස්සුන්ට විරුද්ධව එහෙම නැත්නම් මුස්ලිම් මිනිස්සුන්ට විරුද්ධව UN එකේ හරි කොහෙද කතා කළොත් ඒගොල්ලෝ කී දෙනෙක් එකට විරුද්ධව නැගී සිටිනවද? අද ඊශ්‍රායල් දේශය වෙනුවෙන් කතා කරන්න කවුරුත් නැහැ. අපි ඒකින්ද ඊශ්‍රායල් දේශය වෙනුවෙන් කතා කරන දේශපාලනඥයෙක් ඉන්නවනම් යම්කිසි මිනිසෙක් ඉන්නවනම් ඒ මිනිසයා දෙවියන් වහන්සේ ඉදිරියේ උසස් ස්ථානයක සිටින්නේ. right. ඊට පස්සේ අපි දැන් අද කල්පනා කරලා බලමු ඊළඟ පොයින්ට් එක එසේකියල් 37:15 සිට 23 දක්වා. එසේකියල් 37:15 සිට 23 දක්වා අපි සලකලා බලනකොට ඒක කතා කරන්නේ ඊශ්‍රායල් දේශය. දැන් මම ඊශ්‍රායල් දේශය කියනකොට ඊශ්‍රායල් මුළු ගෝත්‍ර 12ම මුළු ලෝකෙම විසිරෙන හැටියට. දැන් සොලොමන් රජුගේ කාලෙන් සොලොමන් රජු කරපු කැත වැඩ හින්දා ඒගොල්ලන්ගේ කාලෙන් පස්සේ ඊශ්‍රායල් දේශය දෙකට කැඩුනා. ගෝත්‍ර දෙකක් එක තැනක හිටියා, අනිත් ගෝත්‍ර 12 තව තැනකට ගියා. තව තැනකට කැඩුනා. ඒකට කියනවා Northern Kingdom. උතුරු රාජධානියට ගෝත්‍ර 10ක් සම්බන්ධ වුණා. ඒකේ නායකයා වුණේ ඊබ්‍රාහීම්ගේ නායකත්වයේ යටතේ. ඒගොල්ලන් නම ගත්තා ඊශ්‍රායල් කියලා. ඒගොල්ලෝ 10ක් හිටින්ද ඒගොල්ලෝ ඊශ්‍රායල් නම තියාගත්තා. ඒ වුණාට අන්තික ඒගොල්ලන්ගේ කැපිටල් එක ජෙරුසලම් නෙමෙයි සමාරියා වුණා. right? ඊට පස්සේ අනිත් පැත්තට ගියා දකුණු රාජධානිය Southern Kingdom එක. ඒකේ නම ගත්තේ ජූඩා කියලා. ඒකේ රජ කළේ සොලොමන්ගේ පුත්‍රයා රෙහෝබෝම් නේ. පුත්‍රයා රජ කළේ ඒකේ මේ කැපිටල් එක තමයි ජෙරුසලම්. right? කැපිටල් එක තමයි ජෙරුසලම්. උතුරු රාජධානියේ මේ රජුරෝ වුණා ජෙරබෝම්. okay? ඊට පස්සේ දැන් උතුරු රාජධානිය මේ කියන්නේ Northern Kingdom උතුරු රාජධානියේ 10 දෙනෙක් හිටියන ගෝත්‍රය මේගොල්ලෝ පාපයට වැටුණා. දැන් මේගොල්ලන්ට බැරි වුණා දැන් ජෙරුසලම් වලනේ මේ දේවමාලිගාව තියෙන්නේ. දැන් ඒ රජුරෝ කැමති වුණේ නෑ මේගොල්ලෝ ජෙරබෝම් රජුරෝ කැමති වුණේ නෑ මේගොල්ලෝ ජෙරුසලමට යනවාට වඳින්න. දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. ඒකින්ද ඒගොල්ලෝ එතන මේ ප්‍රීස්ලා අරගෙන ඒගොල්ලෝ පටන් ගත්තා. ඒගොල්ලෝ ඉක්මනටම පාපය තුලට ගියා. 721 BC යේසුන්ගේ කාට 721ක් අවුරුද්දක් තිස්සේ ඒ පාපය නිසා දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව සිරියාවෙන් ඇවිල්ලා ඒගොල්ලන්ව වහල්කමට අල්ලගත්තා. ඒ රට වහල්කමට අල්ලගත්තා in 721 BC. okay? ඊට පස්සේ දැන් මේක බලන් ඉඳලා
සදන් කින්ග්ඩම ඒ කියන්නේ උතුරු රාජධානිය ජෙරුසලම තිබුණු උතුරු රාජධානිය ඒගොල්ලෝ පාඩමක් ඉගෙන ගත්තෙත් නැහැ. හැබැයි ඒගොල්ලෝ ඊට පස්සේ අවුරුදු 200කට පමණ පස්සේ ඒ කියන්නේ I think 590 BC වලදී අවුරුදු 190කට පස්සේ අරගොල්ලන්ව අල්ලන් ගිහලා මේගොල්ලෝ පාපිට වැටෙනවා. වැටෙනාම මේගොල්ලන්ව බැබිලෝනියාවෙන් ඇවිල්ලා වහල්කමට ගත්තා. නමුත් ඒ වහල්කමට ගත්තේ අවුරුදු 70කට පමණයි. ඇත්තවට පස්සේ ඒගොල්ලෝ නැවතත් ජෙරුසලම් වලට ආවා. ඒ ආපුවම ජෙරමයා 29:10 සදානියල් 9 හැටියට ඒගොල්ලෝ නැවතත් ජෙරුසලමට ආවා. ඒ ජෙරුසලමට ආවාට ඒගොල්ලෝ කවදාකවත් ඉන්ඩිපෙන්ඩන්ට් එක හම්බුන්නේ නැහැ. ඒගොල්ලන්ව නිතරම එක එක රටවල් ඒගොල්ලන්ව අල්ලගෙන ඒගොල්ලන්ව පාලනය කළා. නමුත් ඒගොල්ලන්ට ඒගොල්ලන්ගේ රටට ඇවිල්ලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ මාලිගාව කුඩා විදියට අලුතෙන් හදාගත්තා. තේරුණාද? දැන් ඒ අතරතුරේදී එක රාජවංශ ඇවිල්ලා ඒගොල්ලන්ව පාලනය කළා. ඒගොල්ලන්ට සම්පූර්ණ නිදහස ලැබුණේ නැහැ. නමුත් ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ රටේ හිටියේ. මේ අතරතුරේදී දැන් මේ අර සිරියාව අල්ලගත්තට ඒගේ රටේ තාමත් හිටියනේ අර ගෝත්‍ර 10යි. ඒ 10 අය ඒගොල්ලෝ දැන් ඊතර ජෙරුසලමත් නැහැ. ඒගොල්ලන්ට මාලිගාවක් නැති හින්දා ඒගොල්ලෝ බොහොම ලූස් විදියට බොහොම සුළු විදියට දෙවියන් වහන්සේට කැපවීමට ආවේ. ඒගොල්ලෝ අනිත් ජාතින් සමගත් සම්බන්ධ වෙන්න පටන් ගත්තා. නමුත් දකුණු රාජධානියේ ඒ කියන්නේ ජෙරුසලම් වල හිටිය අය දැන් ඒගොල්ලන්ගේ ෆෙස්ටිවල්ස් මංගල්‍යවල් එතකොට සබත් දවස ඒගොල්ලෝ හරියට පිළිපැද්දා. දැන් පරිසිවරු දැන් යේසුස් වහන්සේ කාලේ ඒගොල්ලෝ පරිසිවරු කියලා කිව්වේ දැන් යේසුස් වහන්සේ කාලේ ඒගොල්ලෝ හරියට නූලට යේසුස් වහන්සේට තරහ වෙන්න එක හේතුවක් තමයි යේසුස් වහන්සේ ඒගොල්ලන්ගේ ආකල්ප හැටියට ඒගොල්ලෝ යේසුස් වහන්සේ සබත් දවස කැඩුවා. අන්න ඒ විදිහේ දේවල් කරපින්ද එක හේතුවක්. මොකද හැබැයි ඒගොල්ලෝ නූලටම සියලු දේම ඉෂ්ට කළා. දැන් මේ දේ හින්දා සතුරුකමක් තිබුණා උතුරු රාජධානියත්. ඒ උතුරු රාජධානිය හරියට දෙවියන් වහන්සේගේ ආගම කළේ නෑ. සහ දකුණු රාජධානියත් අතර සතුරුකමක් තිබුණා. ඒක හරියට ඒ සතුරුකම කොච්චරද කිව්වොත් ඒක හරියට ටයිගර්ස්ලයි ආමි එකයි වගේ. මම මේ දවස්වල ලංකාවේ වැඩ කරලා තියෙනවානේ මේ ටයිගර්ස්ලා කාලේ. ටයිගර්ස්ලා සිංහල මිනිස්සු එක්ක එච්චරම තරහ නෑ. නමුත් ආමි කාර්යය දැක්කොත් ඉවරයි. තේරෙනවද? ඉතින් ඒ විදිහේ තරහකමක් තිබුණා. අපි දන්නවා යේසුස් වහන්සේ කාලේ ඒ විදිහේ තරහකමක් තිබුණා කියලා දෙන්න තේරුම් ගන්න අවශ්‍ය නැහැනේ. රයිට්? ඒකට හේතුව තමයි සමහර අය ඒගොල්ලන්ගේ ජීවිතේ කිලුටු කරගත්ත අනිත් අය එක්ක සම්බන්ධ වෙලා තේරුණාද? දැන් ඒක හරියට ඒගොල්ලෝ හරියට හැසුනේ අපේ පවුලේ අය වගේ. දැන් අපේ පවුලේ අපේ දුව බැඳලා ඉන්නේ සවුත් ඇෆ්‍රිකන් කෙනෙක්, අපේ පුතා බැඳලා ඉන්නේ චයිනීස් කෙනෙක්, කොමික්ස් වල තියෙන්නේ. රයිට්? දැන් හරියට සමහර හිටිය අය ඒ වගේ සමහර අය ඉන්නවා සිංහල මිනිස්සු ඉන්නවා. සිංහල කෙනෙක් විතරයි පුතාට හරි දුවට හරි බඳන්නේ. තමිල් දෙපිට්ටබිලා ඉන්නවා. තමිල් කෙනෙක් විතරයි බඳින්නේ. ඔක අතාරේ ඉන්නේ ජර්මනියේ තිය මොන රටේ හිටියද? තේරෙනවද? දැන් අපේ ඒ ආවම හරියට මේ ජූඩා දේශයේ හිටිය අය වගේ අපි ආපු සමහර අය වගේ අපේ හැම එක්කෙනාම ඉන්නවා. තේරෙනවද? දැන් හැබැයි යේසුස් වහන්සේගේ කාලේ අපිට මේක කැපිලා පෙනුණා. යේසුස් වහන්සේගේ කාලේ අපි දන්නවා සමහර මිනිස්සුයි ජෙරුසලමේ හිටිය අයයි සම්බන්ධ නැහැ. හරි විරුද්ධතාවයෙන් හිටියේ. තේරෙනවද? ඒකනේ අර මේ යහපත් සමාජයේ උපමා ගන්නකොට සමහරෙක්ව ගත්තේ. තේරෙනවද? ඉතින් ඒගොල්ලෝ බොහොම හතුරුකමින් හිටියේ එකිනෙක සමග. නමුත් දැන් මේ යෙරුසලම වල මේක ඉඳද්දී මේගොල්ලන්ගේ යේසුස් වහන්සේගේ කාලේ මේගොල්ලන්ව පාලනය කළේ රෝම අධිරාජ්‍යය. රෝම අධිරාජ්‍යය තමයි මම කියවනේ එක අධිරාජ්‍යවල ඒගොල්ලන්ව පාලනය කළා. ඒගොල්ලෝ සම්පූර්ණ නිදහස අද තියෙනවා වගේ ලැබිලා නැහැ. ඉතින් මේ කාලේ හිටියේ රෝම අධිරාජ්‍යය. මේගොල්ලෝ මොනවද කළේ? මේගොල්ලෝ ඉවසලා බැරිම තැන ඒගොල්ලෝ රෝම අධිරාජ්‍යයට විරුද්ධව කැරලි ගහන්න පටන් ගත්තා. කැරලි ගහන්න පටන් ගත්තම රෝම අධිරාජ්‍යය ඇවිල්ලා ඉතාමත් කිප්පද පිච්ච. දරුණු විදියට යුදෙව්වරුන්ග ඒ දවස්වල යෙරුසලම හිටිය සෙනගව දරුණු විදියට විනාශ කරලා ඒගොල්ලෝ ඉස්රායල්. right? දැන් මේ පේන්නේ fall of Jerusalem in 70 CE. right? යේසුස්ගෙන් පස්සේ
story of Romans revenge. මේ විදිහට තමයි ඊශ්‍රායල් සෙනග ජෙරුසලම් හිටිය සෙනගව විනාශ කරලා දැම්මේ. ඒ ගැන යේසුස් වහන්සේ අනාගත වාක්‍යයෙන් කිව්වා. අනාගත වාක්‍යයෙන් කිව්වා. මේ ඔක්කොම අවශ්‍යයි එසිකියල් 37 තේරුම් ගන්න. සුතෝ ලූක් 21:5-6 දක්වා. සමහරු දේවමාලිගාව ගැන කතා කොට ඒක ශෝභමාන ගල් වලින්ද කැප කළ දේ වලින්ද සරසා තිබෙන හැටි කී කල්හි උන්වහන්සේ කතා කොට නුඹලා බලන මේ දේවල් වනාහි ගලක් පිට ගලක් ඉතුරු නොවන හැටියට කඩා දමනු ලබන දවස් පැමිණෙන්නේ යයි කීසේක. දැන් මේගොල්ලෝ මං ඉස්සෙල්ලා කිව්වාගේ දැන් මේක වුණාම මේගොල්ලෝ මොනවද කරේ? රෝමානු රාජ්‍ය සම්පූර්ණ විනාශ කළා. මේගොල්ලෝ එළවලා දැම්මා. එළවලා දාලා රටේ නමත් වෙනස් කළා. රටට දැම්මා පැලස්ටියා කියලා. ඊට පස්සේ ඒක පැලස්ටයින් වුණා. ඊට පස්සේ 1917 දී බෙල්ෆෝර් ඩික්ලරේෂන් එකේ ආවා එංගලන්තයට බාර දුන්නා ඊශ්‍රායල් සෙනග වෙනුවෙන් රටක් දෙන්න කියලා. ඒ රට දෙනවා වෙනුවට 1922 වින්ස්ටන් චර්චිල් ගිහිල්ලා 75ක් පමණ ඉඩම කම්ප්ලීට්ලි දුන්නා අරාබි මිනිස්සුන්ට. දීලා ඒ දවස්වල පලස්තීනයේ හිටිය යුදෙව්වරුයි අරාබි මිනිස්සුයි. ඒ 75 දුන්න අනිත් අයට දුන්න හැම ඉඩමෙන්ම යුදෙව්වරුන් එළවලා දැම්මා. නමුත් යුදෙව්වරුන්ට ඉඩම දෙනකොට ඔක්කොම ළම එතන තිබ්බා. තේරෙනවද? ඉතින් දැන් මේගොල්ලන්ව හැම තැනටම විසිරී ගියා. විසිරී ගියාම අපිට පේනවා ගෝත්‍ර 12ක් විසිරී ගියා. මේ 12 ගෝත්‍ර දෙකක් විසිරී ගියා. යුදෙව්වරු කියන්නේ ජූඩා ගෝත්‍රයේ හිටියා ජූඩායේ හිටියාත් විසිරුණා අනිත් අයත් විසිරුණා. දැන් මේ ජූඩා වල ගිය අය මොනවද කළේ? ඒගොල්ලන්ගේ සබත් එක පැවැත්තුවා, ඒගොල්ලන්ගේ චාරිත්‍ර පැවැත්තුවා, ඒගොල්ලෝ තෝරා එක ඇදෙව්වා. ඒකින්ද ඒගොල්ලන්ව කැපිලා පෙරෙන්න පටන් ගත්තා අනිත් අයක. අනිත් අය ලෑස්තිලා හිටිය ඕනේ ගිහිල්ලා ජර්මනියට ගියෝ ජර්මනියේ ගෑනු පිරිමිව වැඳගත්තා. ඒගොල්ලෝ ෂිප් එකේ හිටියා. ඊට පස්සේ ඉතාලිය ගියා, ප්‍රාන්ස් ගියා. එක ගිහිල්ලා ඒගොල්ලෝ එහෙම ගියා. ඒගොල්ලෝ අන්තිමට ඒගොල්ලන්ට පීඩාවල් ආවේ නැහැ. නමුත් මේගොල්ලෝ කැපිලා පේන විදිහට හිටිය නිසා මේගොල්ලන්ට විශාල පීඩා අවුරුදු 2000 තිස්සේ හිටියා. දැන් අද ඊශ්‍රායල් දේශයට සෙනග ආවෙන් පස්සේ ඒ රටේ ආගම සංස්කෘතිය එතකොට තෝරා එක ඒ ඔක්කොම අද දක්වා තියෙන්නේ අර ගෝත්‍ර 10 හින්දා නෙමෙයි අර ගෝත්‍ර 2 හින්දා. තේරෙනවද? දැන් ඇයි අර ගෝත්‍ර 2ට විතරක් මෙච්චර පීඩා කළේ? සාතන් දන්නවා යේසුස් වහන්සේ එන්නේ ජුඩා ගෝත්‍රයෙන් කියලා. සමහර විට ඒ පීඩාව වෙන්න හේතුව වෙන්න පුළුවන් අපිට පුළුවන් නම් මේ ගෝත්‍ර සම්පූර්ණයෙන්ම නැති කර දාන්න යේසුස් වහන්සේ එන එක නවත්තන්න පුළුවන් කියලා. සමහර විට ඒක වෙන්න ඇති. ඒ මොනම හේතුවක් උඩ හින්දා ඒගොල්ලන්ට හරියට පීඩා ආවා. අපි දන්නවා ඔයාලට Google කරලා මේක බලන්න පුළුවන්. අර Northern District උතුරු ගෝත්‍ර 12 ගියාම ඒකේ මේ ජාකොබ්ගේ පුත්‍ර වූ ඊප්‍රායිම් සහ මනසට ඒගොල්ලෝ ගියා එංගලන්තෙට. ගිහිල්ලා ඊට පස්සේ බ්‍රිතාන්‍ය දූපත්වලට ගියා. ගිහිල්ලා ඒගොල්ලෝ එතන සෙනගත් එක්ක මිශ්‍ර වුණා. මිශ්‍ර වෙලා ඓතිහාසිකයෝ කියනවා අන්තිමට ඇමරිකාව පටන් ගත්ත දවස්වල ඇමරිකාවට ගියයි කියලා මැනිසා ඊප්‍රායිම් හිටිය කියලා UK වල. ඉතින් ඒ කියන්නේ එංගලන්තේ ඉන්න බොහෝ මිනිස්සු සමහර විට පෝෂණගත් සමහර විට ඊප්‍රායිම්ගේ අය වෙන්න පුළුවන්. සමහර කියනවා ඇමරිකාවට ඊප්‍රායිම් ගියයි කියලා, සමහර කියනවා එංගලන්තයට ඊප්‍රායිම් ගියලා, සමහර කියනවා මැනිසා ගියයි කියලා ඇමරිකාවට, සමහර කියනවා මැනිසා ගියයි කියලා එංගලන්තයට. ඒ මොන විදිහට ගියත් අද ඇමරිකාවේ සහ එංගලන්තේ ඉන්න බොහෝ සෙනග සමහර විට ඊප්‍රායිම් සහ මැනිසාගේ ගෝත්‍රෙන් ආපහු ඩිසෙන්ඩන්ට්ලා වෙන්න ඉඩ තියෙනවා. අපි දන්නේ නැහැ. right? අපි දන්නේ නැහැ. නමුත් මේක ඓතිහාසිකව අද වෙනකන් කතා කරනවා. ඒ වගේම අනිත් ගෝත්‍රත් ගෝත්‍ර සම්පූර්ණ 10ම ප්‍රාන්සයට ගියා. එතකොට ස්වීඩන් වලට ගියා. ඒ විශාල බටර් සමහර ඇෆ්‍රිකාවට යන්න ඇති. ඒගොල්ලෝ ගිහිල්ලා ඒගොල්ලෝ එක්ක සම්බන්ධ වුණා. නමුත් ඒකෙන් අපිට දැන් තෝරන්න බෑ කවුද ජුදෙව් කවුද මේ වෙන කෙනකින් කියලා. ඒගොල්ලෝ මික්ස් වුණා. සම්පූර්ණයෙන්ම මික්ස් වුණා. ඇසට පෙනෙන්නේ නැති ආකාරයට මික්ස් වුණා. ඒක තමයි අද පුළුවන් ඊශ්‍රායල් වලින්
DNA ටෙස්ට් එකක් ගහලා බලන්න පුළුවන් ඔයාට ඊශ්‍රායල් සම්බන්ධතාවයක් තියෙනවද කියලා. දැන් බයිබලයේ කියනවා මම ඇයි දෙවියන් වහන්සේ මේකට ඉඩ දෙන්න ඇත්තේ? සමහර විට ඒකට හේතුව වෙන්න පුළුවන්. දැන් උපති පොතේ 22:15 සිට 17 හැටියට කියනවා මම පොඩ්ඩක් කියවන්න මේ කෙටියෙන් මම ඒකාන්තයෙන්ම නුඹට ආශිර්වාද කරනවා. දෙවියන් වහන්සේ අයිසැක්ට දුන්න පොරොන්දුවක් අයිසැක්ට අබ්‍රහම්ට මම ඒකාන්තයෙන්ම නුඹ ආශිර්වාද කරන්නෙමි. ආසේ තාරකාමෙන්ද මුහුදේ වෙරළේ වැලිමෙන්ද නුඹේ වංශය බොහෝසෙයින් වැඩි කරන්නෙමි. නුඹේ වංශය තමන් සතුරන්ගේ දොරටුව හිමි කරගන්නේ. දැන් නුඹේ වංශය කියන්නේ කවුද? ආබ්‍රහම්, අයිසැක් සහ ජේකබ්. ජේකබ් කියන්නේ කවුද? ගෝත්‍ර 12ම. උන්වහන්සේ කියනවා තාමත් ගෝත්‍ර වලට බෙදිලා නැහැ. උන්වහන්සේ කියනවා නුඹේ තුලින් එන සෙනග මම ආසේ තාරකාමෙන්ද මුහුදේ වෙරළෙන්ද වැඩි කරන්නේ. දැන් සමහර විට අප ඉදිරිවරු දිහා බලනකොට ඒගොල්ලන්ගේ population එක less than 20 million 15 million වෙන්න පුළුවන්. right? ඒක ආර්ථික තාරකමෙන් නෙමෙයි. නමුත් ලෝකයේ සමහර විට එංගලන්තයේ ඉන්න වැඩිපුර සෙනග ඊශ්‍රායල් දේශයෙන් නම්, ඇමරිකාවේ ඉන්න වැඩිපුර සෙනග ඊශ්‍රායල් දේශයෙන් නම්, ප්‍රංශයේ ඉන්න සෙනග බොහෝ දෙනෙක් ඉන්නවා ඊශ්‍රායල් දේශයෙන් නම්, එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් උන්වහන්සේ ඒ කියපු දේ ඉෂ්ටුනායි කියලා තාරකාමෙන්ද මුහුදේ වැරළෙන්ද නුඹේ වංශය බොහෝ වෙන්නේ. සමහර විට ඔයා යුදෙවෙක් වෙන්න පුළුවන්, මම යුදෙවෙක් වෙන්න පුළුවන්. අපි දන්නේ නැහැ. අපි DNA ටෙස්ට් එකක් කරොත් සමහර විට සොයා ගන්න පුළුවන්. නමුත් ඒක සොයා ගන්න අමාරුයි. මොකද ඒගොල්ලෝ බලන්නේ මවගේ පැත්තෙන් එන descendants ලා හැටියට කියලා. දැන් දෙවියන් වහන්සේ මේ ප්‍රශ්නේ කොහොමද විසඳන්න යන්නේ? දැන් අපිට නම් හොයන්න බෑ කවුරු යුදෙව කියලා. හැබැයි දෙවියන් වහන්සේට පුළුවන් නේ. මගේ හිසේකෙහි ගණන පවා දන්න දෙවියන් වහන්සේට පුළුවන් කවුද යුදෙව් පළත් පරම්පරාවෙන් ආවේ නැති කියලා. උන්වහන්සේ කියන උන්වහන්සේගේ අන්තිම කාලයේදී උන්වහන්සේ කියනවා එසේකියල් 37:21 සිට 22 දක්වා කියනවා ස්වාමී දෙවියන් වහන්සේ මෙසේ කියන සේක right පහළ ඉන්න 23 ගැන කියවන්නට මට වෙලා නැහැ කියවන්න. මම 22 කියවන්න. ස්වාමීන් වහන්සේ මෙසේ කියන සේකයි ඔවුන්ට කියන්න ඊශ්‍රායල් පුත්‍රයන් ගොස් සිටින තැන්වල ජාතීන් අතරින් මම ඔවුන් රකින වට කරමින් ඔවුන් රැස්කොට ඔවුන්ගේ රටට පලස්ථානියගේ රටට නෙමෙයි, අරාබිය රටට නෙමෙයි, ඔවුන්ගේම රටට මේකේ ඔප්පුව තියෙන මේ යුදවරුන්ට ඔවුන්ගේ රටට පමුණුවා දේශයේ ඊශ්‍රායල් කඳුපිට ඔවුන් එක් ජාතියක් කරන්නේ නෙමෙයි, එක රජෙක්ද ඔවුන් සියල්ලන්ටම රජෙක් වන්නේය. ඔහු තවත් ජාති දෙකක් නොවන්නෝය, තවත් රාජ්‍ය දෙකකට බෙදෙන්නේ කියනවා. මේගොල්ලෝ සොලොමන්ගේ පාලෙන් පස්සේ රාජ්‍ය දෙකකට කැඩුනා. කියනවා මම කවදාකවත් රාජ්‍ය දෙකකට කැඩෙන්න දෙන්නේ නැහැ. දෙවියන් වහන්සේ කරන්නේ කොහොමද? කොහොමද මේ හොයාගන්න බැරිව හොයාගන්නේ? DNA ටෙස්ට් එකත් 100% කරෙක්ට් නෑ. මත දෙවියන් වහන්සේට පුළුවන් එක කරන්න. right? ඊට පස්සේ කියනවා එසේකියල් 37 අන්තිම පොයින්ට් එක උන්වහන්සේ කියනවා කියලා අන්තිම පොයින්ට් එකේ කියනවා එසේකියල් 34 විතර විශේෂයෙන් 25 දක්වා. මාගේ සේවකයා වූ දාවිද් ඔවුන් කෙරෙහි රජවන්නේය. ඔවුන් සියල්ලන්ටම එක ඉලේරෙක් වන්නේය. ඔහු මාගේ විනිශ්චයන් ලෙස හැසිර මාගේ පනත් පවත්වා ඒක කරන්නෝය. මාගේ සේවකයා වූ යාකොබ්ට මා දුන්නා වූ නුඹලාගේ පියවරුන් වාසය කළා වූ දේශයේ ඔවුන් වාසය කරනවා ඇත. එසේ ඔවුන් සහ ඔවුන්ගේ දරුවෝද ඔවුන්ගේ දරුවන්ගේ දරුවෝද සදා කාලෙටම එහි වාසය කරන්නෝය. මාගේ සේවකයා වූ දාවිද්ද සදා කාලෙටම ඔවුන්ට අධිපතියා වන්නේය. දැන් මේක මම කියනවා උන්වහන්සේ කියනවා යේසුස් වහන්සේ ගැන මේ කතා කරන්නේ. කියනවා මාගේ සේවිකයා වූ දාවිද් ඔවුන් කෙරේ රජවන්නේ. දාවිද් දෙන්නේ නැහැ. යේසුස් වහන්සේ එන්නේ. මේ කතා කරන්නේ යේසුස් වහන්සේ නුඹට කියනවා son of David කියලා. right? දැන් මේ කතා කරන්නේ මිලේනියම් එක ගැන. දැන් අද වේගන එන්නේ ඒකේ ෂැඩෝ එක. ෂැඩෝ එක වේගන එනවා. අද ඒ දේ වේගන එනවා. අපිට කවදා හරි උන්වහන්සේගේ දශ වර්ෂ කාලයේදී මිලේනියම් එකේදී උන්වහන්සේ රජ කරන්න යනවා. මේ මැප් එකකින් පෙන්වන්නේ මොනවද? මේ රතු වලින් ගහලා තියෙන්නේ මොකද්ද?
උන්වහන්සේ ඊශ්‍රායල් biblical land මේක තමයි දෙවියන් වහන්සේ ඊශ්‍රායල් කියලා මේ සෙනගට දුන්නේ. හැබැයි මේක සම්පූර්ණයෙන්ම නැවතත් ඊශ්‍රායල් දේශයට අයිති වෙන්න යනවා උන්වහන්සේගේ මිලියනෙන් රේනින් කාලෙදී. ඒ උන්වහන්සේගේ දශවර්ෂ කාලයේදී උන්වහන්සේ ඒක යථා තත්වයට පත් කරන්න යනවා. ඒක උන්වහන්සේගේ සැලැස්මේ හැටියට. දැන් බයිබලයේ කියනවා, දැන් අපි දන්නවා යේසුස් වහන්සේ ලෝකේ මවලා උන්වහන්සේ අවුරුදු 6000ක් මිනිස්යාට දුන්නා ලෝකේ පාලනය කරන්න. බයිබලයේ කියනවා එක දවසක් අවුරුදු 1000ක් මෙන්න කියලා. අවුරුදු 1000ක් එක දවසක් මෙන්න කියන්නේ. ඒ කියන්නේ අවුරුදු 1000ක් එක දවසක් කියන උන්වහන්සේගේ heavenly calendar එකේ හැටියට දවස් 6ක්. 6 කියන්නේ කවුද? 6 වෙනි දවසේ මිනිස්සයා මේවි. 6 කියන්නේ මිනිස්සයා. මිනිස්සයාට දුන්නා 6 අවුරුදු 6000ක් පාලනය කරන්න. මිනිස්සයා මේක කරේ මොනවද? ඔක්කොම අවුල් කළා. ඊශ්‍රායල් දේශයේ ඒගොල්ලන්ගේ ඉඩම් නැති කරගත්තා. අපි පාපයට වැටුණා. අද ලෝකයේ වෙන පාපේ දිහා බලපුවම අපි ඒක අවුල් කරගත්තා. ඊට පස්සේ 7 වෙනි දවසේ සබත් දවස මිලේනියම් රූල් එකේදී 7 වෙනි දවසේ, ඒ කියන්නේ 7 වෙනි දශවර්ෂයේදී 1000 years old යේසුස් වහන්සේ එනවා මේ ලෝකෙට. ඒ එනකොට යේසුස් වහන්සේ යක්ෂයාව බැඳලා ඒ කාලේදී ගැඹුරක් කොනක් නැති බොටම්ලස් පිට් එකට සාතන් නොදානවා කියලා තියෙනවා. එළිදරව් පොතේ 21:3 දක්වා දාලා යේසුස් වහන්සේ රජ කරන්න යනවා. ඒ කාලේ ගැන තමයි කියන්නේ. දැන් අපි ඊළඟ last point එක. දැන් මේ මම ඔක්කොම history එක කිව්වා, ඉස්සරහට වෙන්නේ මොනවද කියලා කිව්වා, යේසුස් වහන්සේ කියන්නේ හැටියට කිව්වා, අපි යේසුස් වහන්සේ පියාණන් වහන්සේ මොනවද කරන්නේ, අපි ඒ ගැන යාඥා කරන්න ඕනේ, අපි ඒ ගැන කන්සල්ටින් ඕනේ කිව්වා. ඊට අමතරව තව යම් කිසි දෙයක් අපිට දෙවියන් වහන්සේ කරන්න වගකීමක් දීලා තියෙනවාද? ඊට අමතරව last point, right? අපි මම තිස්සම කියනවා බයිබල් ස්ටඩි එකක් කරන්න ඕනේ. Okay. හෙට මම මොනවද කරන්න ඕනේ මේ බයිබල් ස්ටඩි එකෙන් පස්සේ? අනිද්දා මම මොනවද කරන්න ඕනේ? ඒක අපි හොයලා බලන්න ඕනේ. නැත්නම් අපි කේකරු වෙන්නේ නැහැ. අපි බලමු යේසුස් වහන්සේ පියාණන් වහන්සේ අපිට මොනවද කරන්න තියෙන්නේ කියලා. එසේකියල් 36:24 සිට 26 දක්වා කියනවා මම ජාතින් අතරින් නුඹලා රැගෙන සියලු දේවල් රැකගෙන නුඹලාගේ රටට ගෙනෙන්නේ නුඹලා පිරිසිදු වෙන ලෙස නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. දිය කියන්නේ මොනවද? මම වෙලා නැහැ සම්පූර්ණ කියවනේ. දිය කියන්නේ මොනවද? උන්වහන්සේගේ වචනය. ඒකට මම පෙන්නන්නම් water is the word of God. එපිස 5:26 දක්වා එසේ කලේ සභාව සුද්ධව කැලලක් හෝ රැලි හෝ එබඳු යමක් නැතුව තේජවත් සභාවක් කොට තමන්ට උපකරණ සඳහා වචනේ නැමැති වතුරෙන් සේදීමෙන්. පියාණන් වහන්සේ කියනවා මම ඒගොල්ලොම ගෙනල්ලා මම ඒගොල්ලන්ට පිරිසිදු වචනය ඉසිනවයි කියලා. වචනේ නැමැති වතුරෙන් සේදීමෙන් උන්වහන්සේ එවිට පවිත්‍ර කර පිටක පිණිසේ. ඒතර ඒ කියනවා එසේකියල් 36 නුඹලාට ඒ රටට ගෙනින් නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය උතුම්. අපි බලමු යේසුස් වහන්සේගේ අපේ තියෙන සම්බන්ධතාවය ගැන. බලනකොට අපිට පේනවා යේසුස් වහන්සේ තමයි වචනය, ඒ වගේම යේසුස් වහන්සේ තමයි සභාවට කියනවා පිරිසිදු වචනයෙන් සෝදාගන්න කියලා. ඊට අමතරව යේසුස් වහන්සේ අපිව සම්පූර්ණත්වයට ගේන්න තව යම් කිසි දෙයක් කළා. ඒක තියෙනවා සුද්ධ යෝහන් 20:21 සහ 22. ස්වාමීන් වහන්සේ නුඹලාට සමාදානය වේවායි නැවතත් ඔවුන්ට කියා පියාණන් වහන්සේ මා එව්වක් මෙන්ම මමත් නුඹලා යවෙමි කීසේක. උන්වහන්සේ මෙසේ කියා ඔවුන් දෙස හුස්ම හෙලා සුද්ධාත්මන් වහන්සේන් පිළිගන්න කියලා කිව්වා. ඉතින් ඒක මොනවද කළේ? යේසුස් වහන්සේ සභාවට පිරිසිදු ආත්මය සහ පිරිසිදු වචනය දුන්නා. මම එදා ඉඳලම කිව්වා යේසුස් වහන්සේගේ the pure spirit and the pure word brings life. එළිදර පොතේ එකේ කියනවා පිරිසිදු වචනය සහ පිරිසිදු ආත්මය සහ පිරිසිදු වචනය. අද අපි
ස්වභාව වචනේ කිලුට කරලා තියෙන්නේ. බොහෝ විදිහට කිලුට කරලා තියෙන්නේ. අපි අන්තිම කාලේ පිරිසිදු වචනේ සෑ පිරිසිදු දැන් අපි බලනවා ඊශ්‍රායල් දේශේ බලනකොට දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට පිරිසිදු වචනේ දුන්නා. නමුත් ඒ පිරිසිදු ආත්මය කියන යේසුස් වහන්සේ මොනවද පියාණන් වහන්සේ මොනවද කියන්නේ? එසේකියල් 37:9 සිට 10 දක්වා. ඒ විදිහ උන්වහන්සේ මට කතා කොට නුඹ සුළඟට අනාගත වාක්‍යයක් කියන්න. සුළඟට අනාගත වාක්‍යයක් කියන්න. කටුවලට නෙමෙයි. මනුෂ්‍ය පුත්‍රය නුඹ අනාගත වාක්‍යයක් කියමින් සුළඟට කතා කොට ස්වාමීන් වහන්සේ මෙසේ කියනසේක එම්බා ආත්මය නුඹ සතිර දිග සුළං වලින් ඇවිත් මැරුම් කෑවා වූ මොවුන් ජීවත් වන ලෙස මොවුන් තුළ හුස්ම හෙලන්ට කියා කියන්නේ යැයි මට කිවේ. දැන් මේගොල්ලන්ට පිරිසිදු වචනේ දුන්නා. දැන් මේගොල්ලන්ට පිරිසිදු මොකද්ද සුළඟ කියලා කියන්නේ? ක්‍රියාපොතේ දෙකේ කියනවා and suddenly there came the sound from heaven as of a rushing mighty wind. තද සුළඟක් හමක් මෙන් ශබ්දයක් ආසෙන් පැමිණේ. අපිට සුද්ධාත්ම වහන්සේ කියන්නේ සුළඟක් කියලා සමාන කරලා පරවිය කියලා සමාන කරලා තිනවා. ඒ වගේම සුළඟක් කියලා කියනවා. ඊට පස්සේ කියනවා නුඹ සතර දිග. කවුද සතර දිග කියන්නේ? නිතරම සතර දිග කියලා කියන්නේ සතර කොනටම සතර දිශාවටම තමයි සතර දිග කියලා කියන්නේ. ඒ කියන්නේ උතුර නැගින බස්නාහිර north west north south east and west. ඒකට කියන්නේ සතර දිග කියලා. දැන් මේ කියන්නේ මුළු ලෝකේ විසිරලා ඉන්නවා සුළඟ. ඒ සුළඟට ඇවිල්ලා ඒගොල්ලන්ට හමන්න කියලා කියනවා. කවුද කොන් හතර විසිරලා ඉන්නේ? ඒ සංසකේ ස්වභාවය. අපිට දෙවියන් වහන්සේ ඇවිල්ලා ක්‍රියාපොතේ අපි දැක්ක උන්වහන්සේ එතන 120 දෙනාට වචනේ සහ හුස්ම දුන්න. ඒගොල්ලෝ අපිට වචනේ සහ හුස්ම කෙනා. right? දැන් දෙවියන් වහන්සේ කියනවා මම ඒගොල්ලන්ට වචනේ දෙන්නම්. ඔයා ඒ කියන්නේ ස්වභාවයට වගකීමක් දෙනවා. ඒ ආත්මය ඊශ්වර දේශයට ගෙනියන්න කියලා. එහෙනම් අද අපි පියාණන් වහන්සේට කීකරු වෙන්න ඕන නම් අපේ පළවෙනි one of the top most important things that we have to do today is take the Holy Spirit gospel to the Jews. මම විශ්වාස කරනවා දේශීය මිෂන්ස්. දැන් මම ඕගොල්ලන්ට කතා කරනකොට මම ඊශ්‍රායල් සෙනගට නෙමෙයි කතා කරන්නේ. ඕගොල්ලෝ මේ ඊශ්‍රායල් පිට කතා කරන්නේ. නමුත් අපිට වගකීමක් තියෙනවා ඊශ්‍රායල් දෙසට. අපිට උන්වහන්සේගේ මනමාලි වෙන්න ඕන නම්, උන්වහන්සේගේ පවුලට සම්බන්ධ වෙන්න ඕන නම්, අපිට පියාණන් වහන්සේව සන්තෝෂ කරන්න ඕන නම් අපිට වගකීමක් තියෙනවා අපේ පවුලේ එකමුතුභාවය සලකන්න. අපි ක්‍රිස්තුස් වහන්සේ තුල අපි ආබ්‍රහම්ගේ බීජය. එහෙනම් අපි එක පවුලක්. නමුත් මේක පවුලේ අපිට එදා මම කතන්දරේ කිව්වා අකීකරු පුත්‍රයා කතන්දරේ. අද අකීකරු පුත්‍රයාගේ තරුණ පුත්‍රයා තමයි දෙවෙනි පුත්‍රයා තමයි අපි තමයි දෙවෙනියට යේසුස් වහන්සේ වෙතට ආවේ. දෙවියන් වහන්සේ වෙතට ආවේ. අපිට අද වගකීමක් තියලා තිනවා තාත්තාගේ කැමැත්ත කරන්න. තාත්තාගේ කැමැත්ත ආපුවම අපේ වැඩිමහල් සහෝදරයාට දින්වහන්සේගේ ආත්මය ගෙනියන එක ඉතාමත්ම අවශ්‍යයි. උන්වහන්සේගේ රැප්චර් එක මා සමග හෝ මා නැතිව හෝ වෙන්න යනවා. ඒක ඒකාන්තයි. එලිරාව පොතේ 19:6 සිට 9 දක්වා කියන ඒ ශ්‍රේෂ්ඨ විවාහ මංගල්‍ය වෙන්න යනවා මා සමග හෝ මා නැතිව. විශ්වාසයේ ස්වභාව සොයා ගැනීම වෙන්න යනවා මා සමග හෝ මා නැතිව. අපි අදට තීරණයක් තියෙනවා ගන්න. අපි එක පවුලක් වෙන්න ඕනේ. යේසුස් උන්වහන්සේ කාර්ය කරනවා ඊශ්‍රායල් සෙනග ඊශ්‍රායල් දේශයට ගෙනිමින්. උන්වහන්සේ කියනවා අපිට උන්වහන්සේගේ හුස්ම සුද්ධාත්මෙන් වහන්සේ ඊශ්‍රායල් දේශයට ගෙනියන්න කියලා. ඒකින්ද මම මතක තියාගන්න ඕනේ. මා සමග හෝ මා නොමැතිව උන්වහන්සේ දුන්නා වූ පොරොන්දු රැප්චර් එක ඒව ඔක්කොම වෙන්න යනවා. සමහර විට අපි පුරි සභාවක් වෙන්න පුළුවන්. අපි
අද ලෝකයේ වෙන දේවල් වලට කතා කරනවා. අපි යාඥා කරනවා. දැන් අපේ ස්වභාවයේ අපේ ඕස්ට්‍රේලියාවේ ස්වභාවයේ ප්‍රයර් මීටින් එක තියෙනවා. සුමා දැන් වෙන්ස්ඩේ තියෙනවා. ෆ්‍රයිඩේ ප්‍රයර් මීටින් එක යන රෑ 8 ඉඳලා රෑ පාන්දර 2 වෙනකන් සැටර්ඩේ. right? දැන් අර ඇමරිකාවේ ඉලෙක්ෂන් එක දා ඉඳලම හැම සුමානෙම පැය දැන් මම සාමාන්‍ය 11ට විතර එළියට එනවා ඒකේ මොකද මම පොවෙන්ද පාන්දර තව මීටින් එකක් තියෙනවා සෙන්ස් ඔෆ් දී පාන්දර තව මීටින් එකක් තියෙනවා ඒකින්ද මට මේ රිස්ක් ගන්න ඕනින්ද මම එළිනවා ඒ මේ ටිකේම සුමා දැන් මාසයක් ඉලෙක්ෂන් වලට ඉස්සෙල්ලා ඉඳන් අපි දැනගත්තා ඇමරිකාවේ වෙන දේවල් ඊශ්‍රායලට සම්බන්ධ වෙනවා පියාණන් වහන්සේ ඒ සමග සම්බන්ධ වෙලා තියෙනවා කියලා අපි මැදවිල මිඩල් ඊස්ට් වල සටනක් යනකොට අපි උගාක් අපේ ස්වභාවය ගැන යාඥා කරනවා. මොකද අපිට යම් කිසි අපි නිතරම තාත්තා මොනවද කරන්නේ පියාණන් වහන්සේ මොනවද කරන්නේ කියලා ඒ ගැන අපි කවස්සලින් හිටියේ නැත්තම් අපි ඒ ගැන ප්‍රායෝගික ක්‍රියා කළේ නැත්තම් සමහර තාත්තිකයි ඔයා පවුලේ ගැන බරක් ආවේ නැහැ. ඔයා රජ කෙනෙක් වගේ හිතුවේ නැහැ. ඔයා මගේ පුතා වගේ හිතුවේ නැහැ. ඒකින්ද ඔයා මගේ පුතාගේ භාර්යාව වෙන්න සුදුසෙක් නෙමෙයි. තේරුණාද? බයිබලයේ කියනවා ඊශ්‍රායල් දේශයේ දෙවියන් වහන්සේ යේසුස් වහන්සේ තුළට එනතුරු යේසුස් වහන්සේ නැවතත් මේ ලෝකෙට එන්නේ නැහැ කියලා. මතේ 23:39, ලූක් 13:35, සකරාය 12:10. right? පෞල්තුමා කිව්වා යම් කිසි දෙයක්. පළවෙනි තෙසලෝනි 2:4. නමුත් සුභාරංචිය පාර ගැනීමට අපි සුදුසෝ යයි දෙවියන් වහන්සේ අප ඒක්තුගත් ප්‍රකාරයටම මනුෂ්‍යයන් නොව අප සෙත් විමසන දෙවියන් වහන්සේව සතුටු කරන ලෙස කතා කරමු. දෙවියන් වහන්සේව සතුටු වෙන ලෙස අපි කතා කළ යුතුයි. ඒ වගේම පළවෙනි යොහන් 4:17 කියනවා අප තුළ ප්‍රේමය සම්පූර්ණ වී තිබීම නම් ඒ තැනන් වහන්සේ සිටින ආකාරයටම අපත් මේ ලෝකෙ සිටින බැවින් විනිශ්චයක් දවස ගැන නිසකවම ඇතුව සිටිමි. Love has been perfected among us in this that we may have boldness in the day of judgment. අපිට උන්වහන්සේගේ විනිශ්චය දවස ගැන කිසිම සැකයක් නැතුව සිටින්න ඕන නම් අපි යේසුස් වහන්සේ මෙන් වෙන්න ඕනේ. උන්වහන්සේ යුදෙව්වෙක් ඒ විතරක් නෙමෙයි මම කිව්වා කාරණා 4ක්. ඒ කාරණා 4 අමතක කරන්න එපා. ඒ කාරණා 4 තුර අපි ජීවත් වුණොත් අපිට පුළුවන් විනිශ්චය දවස ගැන නිසකවම සිටින්න. That we may have boldness in the day of judgment. Right? එසිකියල් පොතේ 37 සාමාන්‍ය බයිබල් ස්ටඩි එකක් වගේ නෙමෙයි කලේ. මම ඒක ඇතුළට ගිහිල්ලා හෙව්වා ස්වාමීන් වහන්සේ මම මොකද්ද කරන්න ඕනේ? මම හෙට මොනවද කරන්න ඕනේ? මම අද මොනවද කරන්න ඕනේ? ඒ ඔබ වහන්සේ තුල සම්පූර්ණ කීකරුකමකට එන්න. මම හෙව්වේ ඒකයි. මම හෙව්වේ නෑ මේක කොහොමද ඩීප් රෙවලේෂන් ඉතිහාසයේ හිදු වරුණාද කලේ මෙයා මොනවද කලේ මම හෙව්වේ මොනවද? මමයි අද කොහොමද කලේ කියලා. එතකොට උන්වහන්සේ මම කිව්වා ඉස්සෙල්ලා with or without me rapture will take place. then මාව හිටියත් නැතත් මා ඇතුළුව හෝ මා නැතුව හෝ ඒ මංගල්‍ය වෙන්න යනවා. මා ඇතුව හෝ මා නැතුව හෝ මා සමග හෝ මා නැතුව හෝ වෙන්න යනවා. අපි කියන්නේ God count me in. Show me how I may walk in total obedience so that I will be counted in. Count me in. Yesaya කිව්වා කවුරු අපි වෙනුවෙන් යන්නේ? අපි කාව යවුද කියලා ස්වාමීනි මාව යවු වෙනවා. Here I am, Lord, send me. Here I am, Lord, teach me how I may walk in total obedience while being faithful, absolutely faithful in that which is before me now, today and now, here and now.
අද මගේ ඉස්සරහට තියෙන දේට සම්පූර්ණව කැපවීමකින් ගමන් කරන අතර වහන්සේ පියාණන් වහන්සේ ලෝකයෙන් මොනවද කරන්නේ ඒ ගැන මම අවබෝධයෙන් සිටිමින් උපවහන්සේගේ හඬෙන් මට යම් කිසි දෙයක් කිව්වොත් කරන්න කියලා ඒ සම්බන්ධයෙන් මම කැමති ස්වාමීනි උපවහන්සේ අතාරින්න කියන ඕන දෙයක් අතාරලා ඒ දේ පස්සේ පුත්‍රයන් වහන්සේ අන්තිම දක්වා උපවහන්සේට කීකරුව වැඩ කළා කිසිම දෙයක් යොහන් 5:19 කිව්වා කිසිම දෙයක් උන්වහන්සේට කරන්න බැරි වුණයි කියලා පියාණන් වහන්සේගේ කැමැත්තෙන් පිට එවැනි ජීවිතයක් ගත කරන්න උපවහන්සේ අපිට ආශිර්වාද කරනවා යේසුස් වහන්සේගේ නාමයෙන් ආමේන් හලෙලූයා